සතිය අන්තිමට කිව්වා ප්‍රශ්නයක් දෙනවා මේ ප්‍රශ්නට උත්තරය ඇවිල්ලා මුල් විනාඩි 10 ඇතුළත ටයිප් කරලා එවන්න කියලා. ඒතර ඒක මතක ළමයි 3 දෙනාටයි. එක්කෙනෙක් සේනානායක, ඒ කියන්නේ කවීෂා, අනිත් කෙනා දිල්නෙත්, දැන් තව දුවෙක් ඉන්නවා නදුනි. හරි. මේ 3 දෙනාට විතරයි මතක. તો නදුනිගේ, දිල්නෙත්ගේ, සේනානායකගේ උත්තර හරි. අනිත් කිසිම ළමයෙක් ඒක මතකත් නැතුව ඇති මං හිතන්නේ එහෙම එකක් කිව්වා කියලා. කිසිම ළමයෙක් එහෙම එකක් ටයිප් කරලා එව්වෙත් නැහැ. එවන්න වෙලාව තිබුණා. මොකද සමහර ළමයි 8:20ම පන්තියට සම්බන්ධ වුණා ළමයි 5 දෙනෙක්. උතර එයා කිසිම කෙනෙක් එහෙම මැසේජ් කරලා එව්වේ නැහැ. උතර මම කිව්වේ මම ගිය සතියේ ප්‍රතිඵලයක් පෙන්නුවා අර ඩෙෆිනිෂන් ලිස්ට් එක විග්‍රහ කිරීමේ ලයිස්තුවක. උතර විග්‍රහ කිරීමේ ලයිස්තුව කොහොමද පෙන්වන්නේ කියලා. ඔයාලට ටැග්ස් ටික ලියන්න කියලා තමයි මම කිව්වේ. ඒතර මම පෙන්නන්නම් මේ විග්‍රහ කිරීමේ ලයිස්තුව. ගිය සතියේ අපි කතා කරපු මෙන්න මේ grade 11 HTML කියන එකේ තමයි ඇත්තේ. ඔව් මේකේ තියෙනවා විග්‍රහ කිරීමේ ලයිස්තුව. ඒතර මම මෙන්න මේක තමයි විග්‍රහ කිරීමේ ලයිස්තුව. මම එදා දීපු මේ post bios ඊට පස්සේ power on self test basic input output system කියලා. ඔතන මෙයාට කේත ටික තමයි අපෙන් අහන්නේ. මම right click කරලා view page source යනවා. ඔතන අපිට කේත ටික පෙන්නනවා. මේ තියෙන්නේ ඊට දාලා කේත ටික කොහොමද? මේ තියෙන ඊට දාලා කේත ටික අපි පටන් ගත්ත definition list කියලා. definition list DL ඊට පස්සේ පුතේ definition term අපි සාමාන්‍යයෙන් කියන definition term ඒක තමයි post. ඊට පස්සේ පුතේ අනෙක් ඒක definition description එක අපි ලියන්නේ නැහැ. ඒ මොකද බලන්න මේකේ post bios දෙකම තියෙන definition term විදියට. તો definition term එක තමයි ඔය වම් පැත්තේ පෙන්වන්නේ. අපි දෙකම ලියලා තිනවා එකවර. definition term post, definition term එක close. ආයම definition term bios, definition term එක close. ඊට පස්සේ තමයි definition description දෙක දාන්නේ. මොකද definition description දෙක අර පොඩි ටැබ් එකක ස්පේස් එකක් තියලා තමයි ලියවෙන්නේ. તો DD definition description power on self test DD close. පස්සේ IDD basic input output system DD close. අවසානයේදී අපි close කරනවා definition list එක. එතකොට තමයි මේ වගේ result එකක් එන්නේ. ඒතර මතක තියාගන්න ඕනේ. උඩම තියෙන definition term දෙකක් definition title කියලා කිව්වත් හරි. පල්ලෙහා තියෙනවා definition description දෙකක්. definition description දෙකක්. හරි. සාමාන්‍ය ලයිස්තුව හැදෙන්නේ ඔහොම නෙවෙයි. අපි පොඩි වෙනස්කමක් කළා තමයි ලයිස්තුව සකස් කරලා දුන්නේ. හරි. ඒතර අපි ලයිස්තු සකස් කරා. ලයිස්තු වර්ග තුනක්. එකක් ordered list, unordered list, definition list කියලා. ordered list, unordered list, definition list කියලා. අපිට තව tags දෙකයි, ඒ කියන්නේ ප්‍රධාන tags දෙකයි ඉගෙන ගන්න තියෙන්නේ. ඒකේ යටතේ අනු කොටස් කීපයක් තියෙනවා. එකක් තමයි අධිසන්ධානයක් ඇතුළත් කරන එක. අධිසන්ධාන අපින hyperlink. අපේ වෙබ් පිටුවට කොහොමද hyperlink එකක් ඇතුළත් කරන්නේ කියලා. අනිත් එක තමයි වෙබ් පිටුවට වගුවක් ඇතුළත් කරන්නේ කොහොමද කියලා. ඒතර අපි බලමු අපේ වෙබ් පිටුවට අධිසන්ධානයක් ඇතුළත් කරන්නේ කොහොමද කියලා. ලියමු පුතේ මාතෘකාවක් ලියන්න. වෙබ් පිටුවට අධිසන්ධාන ඇතුළත් කිරීම. අපි මාතෘකාවක් ලියමු. වෙබ් පිටුවට අධිසන්ධාන ඇතුළත් කිරීම. වෙබ් පිටුවට අධිසන්ධාන ඇතුළත් කිරීම. හරි. ඔක පුතේ අපි 10 වසරේදී ඉගෙනගෙන තියෙනවා වර්ඩ් වල අධිසන්ධාන කියලා එකක්. ඒ කියන්නේ hyperlink. ඔයාලට මතක ඇති ඒක ලෝක ගෝලයකුයි දන්වැල් පුරුක් දෙකකුයි තමයි යාගේ ලාංඡනය තියෙන්නේ. පින්තූර තියෙන්නේ. hyperlink එකක් දාන හැටි. එතකොට දැන් අපි වෙබ් පිටුවට hyperlink එකක් දානවා. එතකොට ඒ සඳහා පුතේ tag එකක් තියෙනවා.
ඒ ටැග් එකේ නම තමයි anchor කියලා කියන්නේ. මම මෙයාව ඕපන් කරන්න අපිට notepad එකකින්. notepad එකකින්. හරි. එතන අපිට අපි අධිසන්ධානයක් වෙබ් පිටුවට දානව නම් ඒකට ටැග් එකක් තියෙනවා. මම කිව්වා ටැග් එකේ නම තමයි anchor. anchor අර නැංගුරම අනෙක් තමයි යාගේ නම anchor. එතන මේ anchor කියන එකට මම ටැග්ස් කීපයක් මකලා දැම්මා. ඔව්. anchor කියන එක පුතේ අපි කෙටියෙන් ලියනවා A කියලා. මොකද අපි දන්නවා අපි හැම ටැග් එකම වගේ කෙටියෙන් ලිව්වේ නේ අපි break BR කියලා ලිව්වා. ඊට පස්සේ horizontal ruler HR කියලා ලිව්වා. bold B කියලා ලිව්වා. නේ italic I කියලා ලිව්වා. ඒ වගේ ගොඩක් ටැග්ස් අපි ලිව්වේ කෙටියෙන්. ඒතර මෙතනත් එහෙමයි. ටැග් එක කෙටියෙන් ලියනවා anchor කියන එක. anchor ඒ කියන්නේ අර නැංගුරම කියන එක. ඔන්න A. anchor කියන එක A කියලා ලිව්වා. ඒක තමයි පුතේ ටැග් එක. ඒක තමයි ටැග් එක උසුලණය. ඒතර යාගේ තව ගුණාංගයක් තියෙනවා පුතේ. අපි anchor එකත් එක්ක භාවිතා කරන්නේ hyper reference. anchor කියන එකත් එක්ක අපි පාවිච්චි කරන්නේ hyper reference කියන එක. hyper reference. ඒතර මේ hyper reference කියන එකෙන් පුතේ යා තව වචනයක් හදා ගන්නවා. hyper කියන එකෙන් h එකයි reference කියන එකෙන් ref එකයි අරගෙන. හරි hyper කියන එකෙන් h එකයි reference කියන එකෙන් ref එකයි අරගෙන href කියලා හදා ගන්නවා. එයා ගුණාංගයක්. ඒතර anchor කියන tag එකත් එක්ක href කියන ගුණාංගය භාවිතා කරලා තමයි අපි අපේ වෙබ් පිටුවට අධිසන්ධානයක් ලබා දෙන්නේ. anchor ඒ කියන්නේ A කියන tag එකත් එක්ක href කියන ගුණාංගය කියන hyper reference href කියන ගුණාංගය භාවිතා කරලා අපි වෙබ් පිටුවට දෙනවා අධිසන්ධානයක්. එතකොට අපි ලියනවා href සමානයි. දැන් පුතේ අධිසන්ධානයක් කියලා කියන්නේ එයාගේ මත ක්ලික් කරාම කොහෙට හරි ගමන් කරන්න ඕනේ. මොකද තමයි ලින්ක් එකක් කියලා කියන්නේ හයිපර් ලින්ක් එකක් කියලා කියන්නේ. ඒතර ගමන් කළ යුතු වෙබ් පිටුවේ නම මෙන්න මෙතනට දෙන්න ඕනේ. href සමානයි. දැන් ගමන් කළ යුතු වෙබ් පිටුවේ නම. ඒතර ගමන් කළ යුතු වෙබ් පිටුවේ නම ලබා දෙන්න නම් අපේ මේ ෆෝල්ඩර් එක ඇතුළෙම තව වෙබ් පිටුවක් තියෙන්න ඕනේ. අපේ මේ ෆෝල්ඩර් එක ඇතුළෙම තව වෙබ් පිටුවක් තියෙන්න ඕන. ඒතකොට දැන් මේක ඇතුළේ තව වෙබ් පිටුවක් නැහැ. ඔන්න මේ grade 8 වලට හදපු වෙබ් පිටුවක් තියෙනවා. මම යාව පොඩ ඕපන් කරලා පෙන්නන්නම්. මෙන්න මේක. අපි තව එකක් ඕපන් කරලා බලමුකෝ. මෙන්න මේ ටෙස්ට් පේපර් කියලා එකක් තියෙනවා. මෙන්න මේක. හරි. මම ඒක ගන්නම්. මම යාව ගෙනල්ලා මෙතනට දානවා. මම වෙන වෙබ් පිටුවක් ගෙනල්ලා දැම්මා මේක ඇතුළට. හැබැයි දැන් එයා ඩබල් ක්ලික් කරලා ඕපන් කරාම පින්තූරේ පෙන්වන්නේ නැහැ. ඒ මොකද එහෙම පින්තූරයක් දැන් මේ ෆෝල්ඩර් එක ඇතුලේ නැහැ. ඒ පින්තූරේ තියෙන්නේ ඩෙස්ක්ටොප් එකේ. මම ඒ පින්තූරේ අරන් ආවිලා මෙතනට දාන්නම්. පින්තූරේ නම් හොයා ගන්න ටිකක් අමාරුයි වගේ හැබැයි. හරි තියෙනවා. පින්තූරේ තියෙනවා. එසම පින්තූරෙත් අරන් ආවිලා මෙතනින් අතාරිනවා. මෙන්න පින්තූරේ එයාවත් ගෙනලා දැම්මා. දැන් මේක ඕපන් කරලා බලුවොත් අර පින්තූරේ පේනවා. මෙන්න පින්තූරේ පේනවා. එතකොට පුතේ මේ වෙබ් පිටුවේ නම මොකක්ද? ටෙස්ට් පේපර්. ටෙස්ට් පේපර්. හරි නම යාගේ. එතකොට මම පුතේ මම අපේ නෝට්පෑඩ් එකට ගිහිල්ලා දෙනවා href සමානයි. href සමානයි කියලා මම ලියනවා යාගෙන් මෙතනින් නම. ඔනේ href සමානයි. මම මේක පොඩ්ඩක් පල්ලෙහාට ගන්නම් මේවා. සමානයි. මම මෙතනින් ලියනවා නම ටෙස්ට් පේපර් ටෙස්ට් ස්පේස් එකක් තිබුණා. paper dot මොකක්ද? ටෙස්ට් පේපර් dot එයාගේ එක්ස්ටෙන්ෂන් එක මොකක්ද? එයාගේ ගොනු දිගුව මොකක්ද? ඒක අපි දැක්කම කියන්න පුළුවන්. එයාගේ ගොනු දිගුව තමයි html කියලා. එතකොට මම test paper dot html html හරි. දැන් ඔන්න වෙබ් පිටුවේ පුතේ ගමන් කළ යුතු තැන අපි හදලා ඉවරයි.
AHREF සමානයි කියලා වෙබ් පිටුවේ නමයි එයාගේ ගොනු දිගුවයි දුන්නම ගමන් කළ යුතු තැන හදලා ඉවරයි. හැබැයි අපිට වෙබ් පිටුවේ තව තැනකට ගමන් කරන්න නම් අපි මොනවා හරි වචනයක් උඩ ක්ලික් කරන්න ඕන, එක්ක පින්තූරයක් උඩ ක්ලික් කරන්න ඕන, එක්ක බටන් එකක් උඩ මොකක් හරි උඩ ක්ලික් කරන්න ඕන. අනේ දැන් ක්ලික් කරන්න දෙයක් තියෙන්න ඕනි. ඊට අපිට ක්ලික් කරන්න පුතේ වචනයක් ලියන්න පුළුවන්. හරි. ක්ලික් කරන්න වචනයක් ලියන්න පුළුවන්. ඔන්න මම exam කියලා ලියන වචනයක්. exam ඕන එකක් පොතේ මම exam කියලා ලිව්වා. ඒතර exam එක උඩ ක්ලික් කරාම අර paper එකට යයි. paper එක කියන්නේ යත් වෙබ් පිටුවක්. මම ඔය කලින් 9 වසර ළමයින්ට දුන්නේ ඔකේ ටැග්ස් ටික ලියන්න කියලා. දැන් 9 වසර ළමයින්ට ඔක තියෙන පාඩම. ඊපස්සේ අවසානයේ ක්ලෝස් කරන්නේ කවුද? දැන් මම exam කියලා ලිව්ව ටැග් වලින් එළියේ. දැන් අවසානයේ ක්ලෝස් කරන්න ඕන. කවුද ක්ලෝස් කරන්නේ? ඔව්. ක්ලෝස් කරන්න පුතේ අපේ ටැග් එක. කවුද ටැග් එක? ටැග් එක A. නිසා අපි ක්ලෝස් කරනවා A කියන එක පමණක්. අපි ල ක්ලෝස් A. ඔන්න A කියන එක්කෙනාව අපි ක්ලෝස් කරා. A කියන එක්කෙනාව ක්ලෝස් කරා. දැන් පුතේ අපි සේව් කරලා බලමු. මම සේව් කරනවා. සේව් කරා. දැන් අපේ වෙබ් පිටුවට අපි යනවා. වෙබ් පිටුව ඕපන් කරපු එකක් නෑ දැන්. මම ඩබල් ක්ලික් කළා මෙන්න මෙයාව ඕපන් කරනවා. අපේ වෙබ් පිටුව තමයි grade 11. මම grade 11 ඕපන් කරා. grade 11 පුතේ ඕපන් කරාම බලන්න මෙන්න තියෙනවා exam කියලා එකක්. පේනවනේ හැමෝටම. තියෙනවා exam කියලා එකක්. හැබැයි එයා නිල් පාට වෙලා තියෙන්නේ ඒ වගේ මෙයාගේ යටින් ඉරකුත් ඇඳලා තියෙනවා. අපි අන්තර්ජාලයට ගියාම පෙන්නනවා වගේ. බලන්න පුතේ එතනට mouse එක ගෙනිච්චම mouse එකේ හැඩය මොකක් වෙනවද? එතන mouse එක ගෙනිච්චම mouse එකේ හැඩය අතක හැඩයක් ගන්නවා. ඒ කියන්නේ එතන තියෙනවා link එකක්. එතන තියෙනවා සම්බන්ධතාවයක්. මම මෙන්න මේ link එක උඩ ක්ලික් කරනවා. දැන් පුතේ link එක බලන්න නිල් පාටින් දැන් තියෙන්නේ. ක්ලික් කරාම පාට මාරු වෙයි. මම link එක උඩ ක්ලික් කරනවා. ක්ලික් කරාම එයා කියනවා හැබැයි your file couldn't be accessed කියලා. ෆයිල් එක ඇක්සස් කරන්න බෑ කියලා. හේතුව එයා ඩෙස්ක්ටොප් එකේ තියෙන ෆයිල් එකකට තමයි ලින්ක් එක අරගෙන තියෙන්නේ. මම ඩෙස්ක්ටොප් එකේ තියෙන හැබැයි හරි වගේ පොඩ්ඩක් බලමු. ඔන්න ටෙස්ට් ෆයිල් එකට පොඩ්ඩක් මම ආයි පොඩ්ඩක් එක බලන්නම්. එනේ ෆයිල් එක තියෙනවා ටෙස්ට් පේපර් කියලා. ගැටලුව මෙයාගේ නමේ මම කැපිටල් අකුරක් නොලිව්ව නිසාද මන්දා. පොඩ්ඩක් බලමු ඒක හැම වෙන්න විදියක් නෑ හැබැයි සාමාන්‍යයෙන් testpaper.html හරියට තියෙනවා. මම පොඩ්ඩක් මෙයාට පුතේ පෙරලිකම දාන්නම්. සමහරවිට ඒක හේතුව වෙන්නත් පුළුවන් වරදින්න. මම සේව් කරා. ආයිම අපේ වෙබ් පිටුවට යනවා. වෙබ් පිටුවට ගිහිල්ලා පුතේ මම යාව බැක් කළා මම රිෆ්‍රෙෂ් කරනවා. මොන දැන් ලින්ක් එක තියෙනවා මම ආයි ක්ලික් කරා. හරි. එක්කවර කැපිටල් අකුරේ අඩුපාඩුව තියෙන්නේ නැත්නම් අපි කැපිටල් අකුර සාය සිම්පල් අකුරක් කරමුකෝ. ඒක හේතුව වෙන්න බෑ මට හිතෙන විදියට. සේව් කරා. රිෆ්‍රෙෂ් කරා. ඕනේ. පෙරලිකමාන දාපු එකේ අඩුපාඩුව තමයි තිබුණේ. පෙරලිකමාන දාපු එක. දැන් අපි exam කියන එක උඩ ක්ලික් කරාට පස්සේ අන්න අපි අර exam එකට මම හදපු අර වෙබ් පිටුවට එයා අරගෙන යනවා. මේක නම් මම ඉස්සෙල්ලා ගියා 9 වසර ළමයින්ට හදපු exam එකට හදපු paper එකක්. පොඩි tags ටික ලියන්න තියෙන යාළුවා මේ සම්පූර්ණ දේම. හරි. එතකොට පුතේ දැන් අපි එක වෙබ් පිටුවකට ආවා. දැන් මෙතනින් ආයෙ හිටපු තැනට යන්නම් back කරන්න පුළුවන්. back කරා. කලින් හිටපු වෙබ් අඩවියටම ආවා. දැන් පුතේ මුලින් මේ link එක තිබුණේ තද නිල් පාටින්. දැන් යාගේ පාට මාරු කරලා එයා දම් පාට වගේ වෙලා කියන්නේ දැන් මේ. එහෙම වෙන්නේ අපේ ඉන්ටර්නෙට් එකේදීත් අපිට ඔක වෙනවා. ඒ කියන්නේ visited link එකක්. දැන් බලපු link එකක් මේ තියෙන්නේ. පටන් ගනිද්දිම බලපු නැති එකක් තිබුණේ. දැන් බලපු එකක්. ඒ මොකද එකම වෙබ් පිටුවට වැරදිලා නැවත නැවත යාම වළක්වන්න. එකම දෙයට නැවත නැවත ක්ලික් කිරීම වළක්වන්න අන්න අපි link එකක් උඩ ක්ලික් කරාට පස්සේ එයාගේ පාට මාරු කරවනවා. link එකක් උඩ ක්ලික් කරාම එයාගේ පාට මාරු කරවනවා. පාට මාරු වෙන්නේ අපේ පහසුවට. ඒ මොකද අපි එකම link එකට නැවත නැවත යෑම වැළැක්වීම සඳහා. ඉතින් වැරදිලා යෑම වැළැක්වීම සඳහා. එතකොට අපි link එකක් දැම්මේ
දැන් මම මේ link එක උඩ ක්ලික් කරාට පස්සේ මෙන්න යා අලුත් වෙබ් පිටුවකට අපිව එක් කරගෙන ගියා. අලුත් වෙබ් පිටුවකට එක් කරගෙන ගියා. ආයි බැක් කරාම හිටපු වෙබ් පිටුවට එන්න පුළුවන්. මේ හිටපු වෙබ් පිටුව. එතකොට අපේ වෙබ් page එකක් ගත්තම වෙබ් අඩවියක් ගත්තම වෙබ්සයිට් එකක් ගත්තම වෙබ්සයිට් එකේ පුතේ වෙබ් pages ගොඩක් තියෙන්නේ. එතකොට ඒ pages අතරේ මාරු වෙන්න නම් මෙහෙම link තියෙනවා. එකිනෙකට සම්බන්ධතාවයන් තියෙනවා. එතකොට link එක ඇතුළත් කරන්නේ කොහොමද? මෙන්න ඇතුළත් කරන ක්‍රමය link එක ඇතුළත් කරන tag එක තමයි A. අපි A කියන එකත් එක්ක href කියන ගුණාංගය ahref සමානයි. අදාළ වෙබ් පිටුවේ නම සහ ගොනු දිගුව. يعني ගමන් කළ යුතු වෙබ් පිටුවේ නම සහ ගොනු දිගුව ලියනවා. අපි දැන් මෙතන ඉඳගෙන යන්න ඕන වෙබ් පිටුවේ නම සහ ගොනු දිගුව ලිව්වා. ඊට පස්සේ tag එකේ එළියේ අපි ක්ලික් කරන්න ඕන වචනය එහෙම නැත්නම් පින්තූරය ඕන එකක් ලියනවා. පින්තූරයක්ගෙන් ඇතුළත් කරන tag එක ලියන්න වෙනවා. හරි ඒක ලිව්වට පස්සේ අවසානයේ අපි close කරනවා tag එක close කරන්නේ A කියන එක. ඇත්තටම tag එක පුතේ A anchor. නිසා යා පමණක් close කරාම ප්‍රමාණවත්. මතක තියාගන්න ඕනේ. උතර href කියලා කියන්නේ පුතේ අධිසන්ධානයක්. එහෙම නැත්නම් hyper link එකක් ඇතුළත් කරන tag එක. කේතය තමයි ahref. ඒක හොඳට මතක තියාගන්න ඕනේ. ahref. අපි ඔතන යටින් ලියමු. තව ක්‍රම කීපයක් අපි කතා කරනවා. ඔතන යටින් ලියමු. අධිසන්ධානයක් ඇතුළත් කිරීම කියලා ලිව්වනේ මාතෘකාවක් වෙබ් පිටුවට. ඔතන යටින් අපි ලියමු ලියන්න A less than greater than අතරේ ලියන්න A වරහන් ඇතුලේ anchor anchor වරහන් ඇතුලේ anchor A කියලා වරහන් ඇතුලේ anchor උසුලනය සමග A උසුලනය සමග href එක ලියන්න පුළුවන් නේ href වරහන් ඇතුලේ ලියමු වරහන් ඇතුලේ hyper reference වරහන් ඇතුලේ hyper reference href කියලා වරහන් ඇතුලේ hyper reference. එතකොට hyper කියන එකෙන් h එකයි reference කියන එකෙන් ref එකයි අරගෙන තමයි ඔක හදන්නේ href කියන එක. href කියලා වරහන් ඇතුලේ hyper reference නැමැති ගුණාංගය href නැමැති ගුණාංගය භාවිතයෙන් නැමැති ගුණාංගය භාවිතයෙන් අධිසන්ධාන ගුණාංගය භාවිතයෙන් අධිසන්ධාන ඇතුළත් කරනු ලබයි. අධිසන්ධාන ඇතුළත් කරනු ලබයි. ඇතුළත් කරනු ලබයි. මෙහිදී සම්බන්ධතාවය ඇති කරන වෙබ් පිටුව හෝ පින්තූරය සම්බන්ධතාවය ඇති කරන වෙබ් පිටුව හෝ පින්තූරය එකම ස්ථානයක තිබේ නම් සම්බන්ධතාවය ගොඩනැගීම පහසු වේ. එකම ස්ථානයක තිබේ නම් සම්බන්ධතාවය ගොඩනැගීම පහසු වේ. සම්බන්ධතාවය ගොඩනැගීම පහසු වේ. අලුච්ඡේදකින් වෙබ් පිටු දෙකක් අතර
වෙබ් පිටු දෙකක් අතර එනම් එක් පිටුවක සිට තවත් පිටුවකට එක් පිටුවක සිට තවත් පිටුවකට එක් පිටුවක සිට තවත් පිටුවකට පහත පරිදි සම්බන්ධතාවය ගොඩ නැගිය හැක. එක් පිටුවක සිට තවත් පිටුවකට පහත පරිදි සම්බන්ධතාවය ගොඩ නැගිය හැක. සම්බන්ධතාවය ගොඩ නැගිය හැක. හරි. මෙතන මෙන්න මේක ලියාගමු පුතේ ඔතන යටින් ahref සමානයි testpaper.html එක පෙරලිකම ඇතුලේ ඕන ටැග් එක වහලා exam ඊට පස්සේ a clause. එතන පුතේ ඔයාට ඕන නම් පැන්සලකින් හරි මොකද ඉතාලියක් දාලා ලියා ගන්න පුළුවන්. මේ තමයි වෙබ් පිටුවේ නම. ගමන් කළ යුතු වෙබ් පිටුවේ නම. ඔය testpaper.html කියලා කියන්නේ මෙතන ඉඳන් ගමන් කළ යුතු වෙබ් පිටුවේ නම. හරි. ඊපස්සේ ක්ලික් කළ යුතු වචනය තමයි exam කියලා කියන්නේ. ඒකට කැමති එකක් ලියන්න පුළුවන්. ක්ලික් කළ යුතු වචනය. අන්තිමට ක්ලෝස් කරනවා අදාළ ටැග් එක close a කියලා. ක්ලෝස් කරනවා අදාළ ටැග් එක. හරි නේද? හරි. ඊළඟට අපිට පුළුවන් දැන් එක පිටුවක ඉඳන් මේ තවත් වෙබ් පිටුවකට සම්බන්ධතාවය දුන්නේ. ඔයාලට මොනවාරි ගැටලුවක් තියෙනවා නම් අහන්න පුළුවන් මගෙන්. ඒ වගේම අපිට පුළුවන් එක පිටුවක ඉඳන් පුතේ පින්තූරයකට සම්බන්ධතාවයක් දෙන්න. අපේ ළඟ තියෙන පින්තූරයක් එහෙම නැත්නම් අන්තර්ජාලයේ තියෙන පින්තූරයකට සම්බන්ධතාවය ලබා දෙන්න පුළුවන්. ඒත් අපි බලමු කොහොමද පින්තූරයකට සම්බන්ධතාවය ලබා දෙන්නේ කියලා. දැන් එකම ෆෝල්ඩර් එකේ තියෙන එකට අපි දෙමු. එතන මම ලියනවා ahref සමානයි. දැන් ලියනවා පුතේ අදාළ පින්තූරයේ නම. ඒතර අපි ක්ලික් කරාම යන්න ඕනේ පින්තූරයට. ඕපන් වෙන්න ඕනේ එයා. අදාළ පින්තූරයේ නම ලියනවා. එතන දැන් අපේ වෙබ් පේජ් එකේ එකම පින්තූරයක් තියෙනවා මෙන්න මෙහෙම. අපි තමු පින්තූරයේ නම මෙන්න මේක කියලා. හරි මේක තමයි පින්තූරයේ නම. මම වෙබ් පිටුවේ ওই පින්තූර ඔක්කොම දාලා දන්නේ නැහැ තියෙන්නේ. නෑ එකයි දාලා තියෙන්නේ. මෙන්න පින්තූරේ නම. මම පින්තූරේ නම පොඩ්ඩක් වෙනස් කරනවා පුතේ ලේසි වෙන්න. මම රීනේම් කරනවා. අර මේ එක කියන එක කපලා දානවා මම. ඒකේ කොනේම තියෙන. කොහොම තියමු. ওই තියෙන නම. මම පින්තූරේ නම පුතේ රීනේම් කරන්න කියලා යාව කොපි කරගන්නවා. කොපි කරා. ඔය ටෙක්ස්ට් ෆයිල් එකක් ලින්ක් කරන්නත් පුළුවන් වෙයි. හැබැයි මම කරලා බලන්නේ බලමු එහෙම කරලා. හරිද දිල්නේ? දැන් මම ඔන්න පින්තූරේ නම කොපි කරගත්තා. එතකොට පින්තූරේ නම කොපි කරලා ahref සමානයි. ඔන්න දෙනවා පින්තූරේ නම .jpg. මම හිතනවා යගෙන මේක jpg වෙන්න ඇති කියලා. අපි වැඩ නොකරොත් බලමු. බොහෝට jpg තමයි ඇත්තේ. jpg. දැන් මම මෙතනදි දෙනවා image කියලා link එකේ නම. ඒ ක්ලික් කරන්න ඕන වචනේ image. අවසානයේ close කරා a. close a. ඉස්සෙල්ලා වගේමයි. ahref සමානයි අපිට ඕපන් කරන්න ඕන පින්තූරයේ නම .jpg. එයාගේ ගොනු දිගුව. ඊපස්සේ මම ක්ලික් කරන වචනයක් ලියුව image. ඒකට කැමති වචනයක් ලියන්න පුළුවන්. image. අවසානයේ ලියුව close a. අපි සේව් කරලා බලමු. දැන් තව link එකක් ඒවි. මොන සේව් කරා. මම රිෆ්‍රෙෂ් කරා. මෙන්න තව link එකක්. බලන්න ඉස්සෙල්ලා link එක වගේම අර තද නිල් පාටේ මුලින්ම පෙන්වන්නේ. මොකද එයා තවම ක්ලික් කරලා නැති නිසා. ක්ලික් කරාට පස්සේ ආගේ පාට මාරු වෙනවා. ක්ලික් කරාට පස්සේ දැන් මම මෙන්න මේ වචන ටික මට පල්ලෙහාට යවන්න ඉතිරි වචන මට වැඩක් නැහැ. මම ඔයාලට උගන්වන්න තමයි මේ වචන ටික ලිව්වේ. මෙන්න මේ anchor hyperreference කියලා. මට ඒ ටික වැඩක් නැහැ. මම මෙතනින් br එකක් දානවා. ඒ මොකද පල්ලෙහා පේලියට ගෙනියන්න. br එකක් දැම්මා. මම ආයෙ සේව් කරා. අපේ වෙබ් පිටුවට ගියා. ඔන්න දැන් image ගාව තියෙනවා ගානට link එක. ඊට image උඩ ක්ලික් කරනවා. image උඩ ක්ලික් කරාම මෙන්න පුතේ අර පින්තූරය ඕපන් වුණා. හරි. වෙනමම ඒ කියන්නේ
අලුතෙන්ම ටැබ් එකක් අරගෙන වගේ ඒ ටැබ් එකේම තමයි ඕපන් වෙන්නේ. පින්තූරේ ඕපන් වුණා. අපිට පින්තූරේ ඕනේ නැත්නම් බෑක් කරන්න පුළුවන්. ඒතර හිටපු තැනට එනවා. දැන් ඉමේජ් කියන වචනයක් එකපාරක් අපි ක්ලික් කරපු ලින්ක් එකක් නිසා එයා පාට දැන් වෙනස් කරගෙන ඉන්නේ. හරි. ඒතර අපිට ඉමේජ් එකට යන්න ඕන නම් මෙන්න ඉමේජ් එක ක්ලික් කරා. එතනට ආවා. ආයි බෑක් කරාම කලින් හිටපු තැනට වෙනවා. අපිට අර අනිත් වෙබ් පිටුවට යන්න ඕන නම් exam උඩ ක්ලික් කරා. exam මෙන්න අදාළ වෙබ් පිටුවට ආවා. ආයි බෑක් කරාම හිටපු තැනට එනවා. ওই විදියට. ඊට පස්සේ අපිට තව ලින්ක් එකක් දෙන්න පුළුවන් ඕන නම් දැන් මේ එක ක්‍රමයක් තව ක්‍රමයක් කිව්වේ දෙකම එකම වගේ අපිට පින්තූරයකට ලින්ක් එකක් දෙන්න පුළුවන්. ඔය අතර දිල්නෙත් මගෙන් ප්‍රශ්නයක් ඇහුවා බැරිද ડોකියුමන්ට් එකකට ටෙක්ස්ට් ෆයිල් එකකට ලින්ක් එකක් දෙන්න කියලා. වර්ඩ් වගේ වට දෙන්න පුළුවන්. ඒව දුන්නම හරි වදයක්. ඒක නිසා අපි මෙන්න මේ PDF එකකට දෙමු. PDF එකක් තියෙනවා. ඔය සමහරට ඔයාලටම හදපයක් දන්නේ මේ ICT කියලා එකක් තියෙනවා. ඔව් ඔයාලටම හදපයක් තියෙන්නේ. මම මෙන්න මේ ICT කියන එකට දෙනවා ලින්ක් එක. මම එයාව කොපි කරලා අරන් එනවා මුලින්ම පුතේ. එයාව දානවා අපේ ෆෝල්ඩර් එක ඇතුළට. එතන එකම ෆෝල්ඩර් එකේ මේ සියල්ල තියෙන්න ඕනේ. එතන තමයි ලේසි අපිට ICT. එතන දැන් මම දෙනවා තව එකක් ලින්ක් එකක්. මම මේකම කොපි කරලා ගන්නම්. මේක පුළුවන් ඇති මේක වැඩ කරයි. මම ඇත්තට මේක කළා නෑ මෙහෙම. ඒ HREF සමානයි. ඔන්න මම දෙනවා දැන් ගමන් කළ යුතු ස්ථානයේ නම. ගමන් කළ යුතු ස්ථානයේ නම තමයි ict.pdf. මම ලියනවා ict.pdf. මොකද අර ලේඛනයේ ගොනු වර්ගය PDF. ඔතන මම දෙනවා මෙතනින් ලින්ක් එක ඉමේජ් නෙවෙයි දැන්. ක්ලික් කරන ඕනේ ඉමේජ් නෙවෙයි. ICT question කියන එක. ICTQ කියලා මම දෙනවා. හරි ICTQ කියලා. ඔන්න දුන්නේ ස්පේස් එකකුත් තියලා. දැන් මම මෙයාව සේව් කරනවා. සේව් කරා. ඊට පස්සේ අපි වෙබ් පිටුවට ගිහිල්ලා බලමු. වෙබ් පිටුවට ගියා. මම මෙයාව රිෆ්‍රෙෂ් කරනවා. අන්න ICTQ කියලා එකක් ආවා. ICTQ කියලා එකක් ආවා. දැන් මම ICTQ උඩ ක්ලික් කරනවා. ක්ලික් කරා. මෙන්න අර PDF එක ඕපන් වුණා. අපේ PDF එක ඕපන් වුණා. හරිතර ලේඛනයකටත් ඔහම ලබා දීමේ හැකියාව තියෙනවා. PDF එක ඕපන් වුණා. අපිට ඕනේ නැත්නම් මේකයි. අපි බෑක් කරනවා. හිටපු තැනට එන්න. දැන් එක වෙබ් පිටුවකට ලින්ක් එකක් දුන්නා. නේ? ඊට පස්සේ පින්තූරයකට ලින්ක් එකක් දුන්නා. ඊට පස්සේ මෙන්න අර PDF එකකට මොන හරි ලේඛනයකට අපි ලින්ක් එකක් දුන්නා. ඔය වගේම පුතේ අපිට පුළුවන් තවත් වෙබ් පිටුවකට අපේ වෙබ් අඩවිය උඩ ක්ලික් කරාට පස්සේ තවත් වෙබ් පිටුවකට ගමන් කරන්න ලින්ක් එකක් ලබා දෙන්න. ඒතර එහෙම ලින්ක් එකක් ලබා දෙනව නම් තවත් වෙබ් පිටුවකට යන්න ලින්ක් එකක් දෙනව නම් අපි ලියනවා ඉස්සෙල්ලා වගේමයි හරි ලේසි එක AHREF space HREF සමානයි. දැන් වෙබ් පිටුවකටනේ පුතේ දෙන්නේ. ඒතර ගමන් කළ යුතු වෙබ් පිටුවේ නම මේ සම්පූර්ණ URL එක දෙන්න ඕනේ. ඒතර වෙබ් පිටුවේ නම ලබා දෙමු. වෙබ් පිටුවේ නම ලබා දෙමු. මම ලියනවා නම පොඩ්ඩක් වැරදුනොත් තමයි වැඩේ ඉවරයි. http මෙතන s තියෙනවා ඒකේ www.edupub.gov.lk අපි තමු කාර්යය ඇති කියලා. මම දුන්නා AHREF සමානයි https://www.edupub.gov.lk වෙබ්සයිට් එක නම් හරි https ද නිකම්ද කියලා තමයි මතක නැත්තේ. හරි ඊට පස්සේ පුතේ මම මෙතනින් දෙනවා education කියන කෙටින් edu ed publication department කියලා. education pub කියලා දෙන්නම්. education pub කියන්නේ education publication department එකේ වෙබ්සයිට් එක තමයි මේ edpub කියලා මම දෙනවා. ඊපස්සේ මම close කරනවා කවුද? close කරනවා a. මොකද tag එක anchor එයා පමණක් close කරාම ප්‍රමාණවත්. මම close a කියලා ලිව්වා. දැන් අපි save කරලා බලමු. මම save කරා. යනවා වෙබ් පිටුවට. ඔන්න edpub කියලා එකක් ආවා. දැන් මම එයාගේ උඩ ක්ලික් කරාම හරිනම් එයා අර වෙබ් අඩවිය ඕපන් කරලා දෙන්න ඕනේ. බලමු වැඩේ හරිද කියලා. මම ක්ලික් කරා. your connection is not private කියලා ආවා. හරි කියන්නේ public network එකක් විදිහට මේක ඇත්තේ.
හරි ඒක නිසා තමයි මෙයා වැඩ නොකර යන්නේ. සාමාන්‍යයෙන් අපේ වෙබ් අඩවිය අපිව එයාගේ වෙබ් අඩවියට එක් කරගෙන යන්න ඕන. සාමාන්‍යයෙන් නම් එහෙමයි. මම මේක http දාලා පොඩ්ඩක් බලමු අපි. s අයින් කළා. හරි S අයින් කරාම ඔන්න වැඩ කරනවා. ඒක not secure කියලා වැටෙන්නේ පුතේ ඒකත්. හරිද? එහෙනම් වෙබ්සයිට් එකෙත් ගැටලුවක් තියෙනවා. ඒක not secure කියලා වැටෙන්නේ වෙබ්සයිට් එක. දැන් ඔයාලට පේනවනේ දැන් open වුණා. not secure දැම්මම. secure විදියට යන්නේ නැහැ. ඒක secure වෙබ්සයිට් එකක් විදියට යන්නේ නැහැ. security එකක් තියෙන විදියට. හරි එහෙම නැත්නම් ඔන්න වැඩ. ඔතන මේ දුන්නේ පුතේ වෙබ් අඩවියට යන link එකක්. වෙබ් අඩවියකට තව අන්තර්ජාලයේ තියෙන ඇත්තම වෙබ් අඩවියකට මෙන්න link එකක් දුන්නා. ඔතන අපිට පොත් එහෙම ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් මේක හරහා ගිහිල්ලා. ඔතන අපි මේ වෙබ් අඩවියකට link දෙන ආකාර කීපයක් අර දිල්නෙට් කියපේකත් එක ආකාර හතරක් අපි මේ කතා කරේ. අපිට ඕනම් පුළුවන් පුතේ ඒ href භාවිතා කරලා තවත් වෙබ් පිටුවකට සම්බන්ධතාවය ලබා දෙන්න. තවත් වෙබ් පිටුවකට සම්බන්ධතාවය ලබා දෙන්න පුළුවන්. ඒ වගේම ඔව් පුළුවන්. වීඩියෝ එකකට වගේ ඔඩියෝ එකකටත් පුළුවන් වෙයි. ඔන්න අපි එකක් දීලා බලමු. වීඩියෝ එකක් හරි මොකක් හරි හොයා ගන්න ඕනේ. ඩවුන්ලෝඩ් වල ඇති එහෙම එකක්. මම සින්දුවක් දෙනවා එයාව කොපි කරා. කොපි කරලා අරන් ඇවිල්ලා මේ ෆෝල්ඩර් එක ඇතුළට දාගන්න ඕනි. මම ෆෝල්ඩර් එක ඇතුළට දාගන්නවා. මොන පේස්ට් කරගත්ත මේ ෆෝල්ඩර් එකට. හරි. ඒකේ නම තාල එයාව මම රීනේම් එයාව ප්‍රොපර්ටිස් කියලා බලන මෙයාගේ mp4 එකක් තමයි තියෙන ටයිප් එක. තාල වගේ නිකන්. හරි තාල.mp4 එකක්. හරි තියෙන්නේ. එතකොට අපි අපේ නෝට්පෑඩ් එකට ගියා. දැන් අපි ලියමු ආයි ඉස්සෙල්ලා වගේම A කියන්නේ ඇන්කර් කියන එක href සමානයි අපි දෙමු තාල .mp4 ඊට පස්සේ අපි ලියමු තාල කියලාම ලියමු. තාල song close කරනවා කවුද A close A ඔන්න A කියන්නේ close කරා මම save කරා save කළා දැන් අපි පුතේ අපේ වෙබ් පිටුවට ගිහිල්ලා refresh කරලා බලමු මම refresh කරා ඔන්න link එකක් ආව අලුතෙන් දැන් මේ link එක උඩ අපිට click කරන්න තියෙන්නේ ඔය PowerPoint ඕන එකකට දෙන්න පුළුවන් පුතේ ඔන්න මම click කරාම මෙන්න හරි play වෙනවා අද play වෙනවා එතකොට මේ අපිට ওই විදිහට විවිධ දේවල් වලට link එකක් දෙන්න පුළුවන් අපේ අපි අලුතෙන් වෙබ් පිටුවක් හදනවා නම් හරි එතකොට ඒ ඔක්කොම එකම තැනක ගබඩා වෙන්න ඕනේ. ඒ කියන්නේ අපි load කරන්න ඕන අපි upload කරනකොට අපේ වෙබ් පිටුවට අදාළ සියලුම දේවල් upload කරන්න ඕනි. අපි ගන්න space එකට. හරි අපි ගන්න ඉඩට. එතකොට මේ වගේ link ක්‍රියාත්මක වෙනවා. හරිතර මේ ක්‍රම කීපයකට දැම්මේ අපි ඒ href තමයි හැම එකටම පාවිච්චි කරේ. ඊට පස්සේ එක්ක වෙබ් පිටුවේ නම එහෙම නැත්නම් පින්තූරේ නම එහෙම නැත්නම් වෙබ් අඩවියේ නම නේ ඒක ඉවරුණාට පස්සේ අපි ක්ලික් කරන්න ඕන වචනයක්. ඇත්තටම ක්ලික් කරන්න ඕන වචනයක් විතරක් නෙවෙයි. ක්ලික් කරන්නේ පුංචි පින්තූරයක් උඩ නම්. අපිට සාමාන්‍යයෙන් වෙබ් පිටු වල දෙන්නේ පුතේ පොඩි අයිකන් එකක් නේ. ඒ කියන්නේ චූටි පින්තූරයක්. ඒතරේ පින්තූරය උඩ නම් මෙතනින් අදාළ පින්තූරය ගන්න ලින්ක් කේතේ ලිව්වනම් හරි. imgsrc කියලා. ඒතර පින්තූරය උඩ ක්ලික් කරාම අපිට වෙබ් පිටුවට ගමන් කරන්න පුළුවන්. හරි. දැන් අපි exam image ICTQ ලියන වෙනුවට අපි පින්තූරයක් ඇතුළත් කරන ටැග් එක ලිව්වොත් එතනට ගමන් කිරීමේ හැකියාව තියෙනවා. උතර මතක තියෙනවා අවසානයේ අපි close කරේ A කියන එක close A. උද ටැග් එක A පුතේ. නිසා close කරන්නේ A කියන එක පමණයි. හරි. close කරන්නේ A කියන එක පමණයි. හරි. ඔතන යටින් අපි ලියමු පුතේ අන්තිමට මොකක් කියලාද ලිව්වේ? කවුරු හරි කියන්න.
අන්තිමට මොකක් කියලාද ලියලා තියෙන්නේ? කවුරුහරි මට උත්තර දෙන්නේ නැද්ද? ටෙස්ට් පේපර් කියන එක. ටෙස්ට් පේපර් ගෙන් ටැග් එක ලියුවද මේ ටික? ඔව් සර්. හරි හරි. ඔතන යටින් ලියමු. ඊළඟට පින්තූරයකට හෝ අලුච්ඡේදකින් පින්තූරයකට හෝ ලේඛනයකට පින්තූරයකට හෝ ලේඛනයකටද පින්තූරයකට හෝ ලේඛනයකටද පහත පරිදි අධිසන්ධානයන් ලබා දිය හැකිය. පින්තූරයකට හෝ ලේඛනයකටද පහත පරිදි අධිසන්ධානයන් ලබා දිය හැකිය. මෙන්න මේ දෙක ලියා ගමු. මේ දෙක ලියා ගන්න. ඔතන යටි. හරිද? ලියලා ඉවරයිනේ. හරි. ඔතනදී අලුච්ඡේදයෙන් ලියමු. වෙනත් වෙබ් අඩවියකටද අලුච්ඡේදකින් වෙනත් වෙබ් අඩවියකටද AHREF භාවිතයෙන් වෙනත් වෙබ් අඩවියකටද AHREF භාවිතයෙන් අධිසන්ධානයක් ඇතුළත් කළ හැකි වේ. AHREF භාවිතයෙන් අධිසන්ධානයක් ඇතුළත් කළ හැකි වේ. හරි මේක ලියා ගමු. එතන. හරි. දැන් පුතේ අපි ඔය කතා කරේ එක වෙබ් පිටුවක ඉඳන් තවත් වෙබ් පිටුවකට එහෙම නැත්නම් තවත් වෙබ් අඩවියකට එහෙම නැත්නම් පින්තූරයකට අධිසන්ධානයක් ලබා දෙන ආකාරය. උතර විභාගයේදී ඔයාගෙන් ඔය සම්පූර්ණ ටැග්ස් ලියන හැටි අහන්නේ නැහැ. ඔයාගෙන් අහන්නේ A කියන ටැග් එකත් එක්ක එන්නේ මොන ගුණාංගයද? A කියන ටැග් එකත් එක්ක එන්නේ පුතේ මොන ගුණාංගයද? A කියන ටැග් එකත් එක්ක එන්නේ පුතේ මොන ගුණාංගයද? HREF කියන ගුණාංගය. එන ඇට්‍රිබියුට් එක. A කියන එකත් එක්ක සම්බන්ධ වෙන්නේ HREF. උතර පේපර් එකේදී පුතේ සාමාන්‍යයෙන් දෙන්නේ A කියලා හිස්තැනක් දෙනවා. උතරාගේ අහන මොකක්ද එතනට එන්නේ? එහෙම නැත්නම් හිස්තැනක් දීලා HREF කියලා දෙනවා. උතර අහන මුලට මොකක්ද දෙන්නේ? හරි. එසා මතක තියාගන්න ඕනේ AHREF. ඒක හරියට පින්තූරයක් ඇතුළත් කරද්දී අපි මතක තියාගන්න ඕනේ IMG SRC කියලා. ඇත්තරම ටැග් එක IMG පමණයි. හැබැයි අපි ලියනවා IMG SRC. හරි. අදාළ කොටස විතරයි ලියන්න ඕනේ විභාගෙදී. අපි පාඩම් කරගනිද්දී IMG SRC පින්තූරයක් ඇතුළත් කරන්නේ. අධිසන්ධානයක් ඇතුළත් කරන්නේ AHREF. අධිසන්ධානයක් ඇතුළත් කරන්නේ AHREF. මතක තියාගන්න ඕනේ. හරි. ඒක තමයි විභාගෙදී අහන්නේ. මම දැන් අද ටැග්ස් ටික ඉවර වෙනවා. તો ටැග්ස් ටික වරුණාම ඔයාලට පොඩි පේපර් එකක් දෙනවා. අතන උත්තර ලියන්න පුළුවන් ඔයාට. ටැග්ස් ටික වරුණාට පස්සේ. හරි. ලියම් පුතේ මාතෘකාවක් මේ අන්තිම ටැග් කීපය අපි කතා කරන්නේ. එක ටැග් එකක් යටතේ අනු කොටස් කීපයක්. ලියමු මාතෘකාවක්. වෙබ් පිටුවට
වෙබ් පිටුවට වගුවක් ඇතුළත් කිරීම. වෙබ් පිටුවට වගුවක් ඇතුළත් කිරීම. වෙබ් පිටුවට වගුවක් ඇතුළත් කිරීම. අපි HTML පටන් ගත්තේ පුතේ මොන ටැග් එකෙන්ද? අපි HTML පටන් ගත්තේ මොන ටැග් එකෙන්ද? අපි HTML පටන් ගත්තේ මොන ටැග් එකෙන්ද? HTML. HTML කියන ටැග් එකෙන්. එහෙනම් අපි වගුවක් පටන් ගන්නේ මොන ටැග් එකෙන්ද? Table. Table. එහෙනම් අපි වගුවක් පටන් ගන්නේ table කියන ටැග් එකෙන්. අපි HTML පටන් ගත්තේ පුතේ HTML ටැග් එකෙන්. උතර වගුවක් අපි පටන් ගන්නේ table කියලා ටැග් එකකින්. table කියලා ටැග් එකකින්. හරි. දැන් table ටැග් එකේ පුතේ තියෙන අපි පොඩ බලමුකෝ table එකක් හදන විදිය Excel වලදී එහෙම. ඔයාලට Excel මතක ඇති. මම Excel කියලා සර්ච් කරන්න. මම ඔන්න Excel app එකක් තියෙනවා. Excel අපි open කරගන්න හදන්නේ. හරි. Excel වලදී පුතේ පැතුරුම්පත් මෘදුකාංගයේදී මේ උඩ ඉඳන් පල්ලෙහාට තියෙන ඒවට මොනවද අපි කියන්නේ? මේ තීරු වලට මොනවද කියන්නේ? ඉංග්‍රීසියෙන් සිංහලෙන් නම් කියනවා තීරු. මොකද ඉංග්‍රීසියෙන් කියන්නේ ඒවට? අඩුවනේ මැසේජ් එකක් හරි දාන්න ඕන දාන්න. ඒ කියන්නේ දන්නවනම්. මේවට මොනවද අපි කියන්නේ? ඔව් columns. දිලන්ක තමයි කියන සහන්සත් කියනවා columns කියලා. හරි columns. මේ තියෙන පුතේ තීරු columns. columns මේ තියෙන තීරු. එතකොට මේ පැත්තට තියෙන ඒවාට මොනවද කියන්නේ? row. row. සිංහලෙන් කියනවා පේලි. සිංහලෙන් කියනවා පේලි. row තමයි තියෙන්නේ. එතකොට අපි පුතේ මේ වෙබ් පිටුවට වගුවක් ඇතුළත් කරද්දී අපි වැඩිපුර කතා කරන්නේ row ගැන. row වෙබ් පිටුවට අපි වගුවක් ඇතුළත් කරද්දී අපි වැඩිපුර කතා කරන්නේ row ගැන. මොකක rowද මේ තියෙන්නේ? දැන් අපි ඇතුළත් කරන්නේ මොකද්ද වෙබ් පිටුවට? අපි වෙබ් පිටුවට පුතේ ඇතුළත් කරන්න හදන්නේ මොකක්ද? Table. ටේබල් එකක්. එහෙනම් මේ මොකක රෝද තියෙන්නේ මේවා? මොකක රෝද මේ? අපි වෙබ් පිටුවට ඇතුළත් කරන්නේ ටේබල් එකක් නම් මේ කාගේ රෝද පුතේ? වගුවේ පේලි මේ තියෙන්නේ. වගුවේ පේලි. ඒ කියන්නේ මොකාගේ රෝද? ටේබල් රෝ. එහෙනම් මෙතන ටේබල් රෝ. ටේබල් එකේ රෝ. අර වචනේ ඕන මට. ඒක පොඩ්ඩක් මම ඒක මතක් කරේ. මෙතන ටේබල් එකේ රෝ. તો රෝ ගැන විතරයි අපි වැඩිපුර කතා කරන්නේ. පස්සේ කොලම්ස් ගැනත් කතා කරනවා. අපිට වැඩිපුර ඕනේ රෝ කියන එක ගැන. ටේබල් එකේ රෝ. හරි. ඔව්. දිලන්ක කියනවා ටේබල් එකේ රෝ ගැන තමයි අපි කතා කරන්නේ. හරි. මම වගුවක් අඳිනවා මෙතන. ඔන්න name මම ලියනවා මෙතන address කියලා. ඔන්න name address. මම නමක් ලියනවා දිලන්ක. දිලන්කාද මන්ද හැබැයි. address එක දිලන්ක කොහෙද ඉන්නේ? ගෝල් ගින්තොට මම දිලන්ක ගින්තොට. හරි. ඊට පස්සේ තව ළමයි කෙනෙක් උත්තර දීලා තිබුණා. එයාගේ නම ලියමු. සහන්ස කොහෙද ඉන්නේ? සහන්ස ආද මන්ද? සහන්ස කොහෙද ඉන්නේ? ගෝල් කියන දැන් මාත් කියන ගෝල් කියලා. ගෝල් කිව්වහම ඉතින් ගොඩක් ලොකු ප්‍රදේශයක්. හරි කවන්නේ. මම ගාල්ලෙම ඉන්නවත් දන්නේ නැහැ නේ හරියටම. එහෙම වෙන්නත් පුළුවන්. හරි දැන් ඔන්න වගුව හදලා ඉවරයි. දැන් වගුව හදලා පුතේ මම print කරන්න හදනවා. බලන්නකෝ මම print කරන්න යද්දි මොකද්ද වෙන්නේ කියලා. උදේ print එකට shortcut එකක් තියෙනව නේද? print කරන්න shortcut එකක් කාටද මතක? control P. control P.
print එකේ shortcut එක control P මම control P press කරා. දැන් පුතේ අපිට ඕන මේ විදිහට තියද මේක? හරි වගුව තියෙනවනේ ගාන්නනේ. වගුව තියෙනවද ගානට? ඔයි පෙන්නන්නේ print කරන කොලය. කොහොමද print වෙන්නේ කියලා. වගුව ගානට තියෙනවද? ඕනා ඕක කියන්නේ. ඇයි නැත්තේ? ඇයි නැත්තේ? රෝ හයිඩ් වෙලා කියලා දිලංක කියනවා. එහෙමද ඇත්තටම තියෙන්නේ? මොනද මේකේ නැත්තේ ඇත්තටම? දැන් ඔයාලට උවමනා මේකේ නැති දේ මොකද්ද? ඉරි නෑ ඉරි. මේක ඉරි නෑ නේ. ඉරි වලට අපි නමක් කියන බෝඩර්ස්. මේකේ බෝඩර්ස් නෑ. නේ බෝඩර්ස් නෑ. අපිට ඕන බෝඩර්ස් ඕන නම් අපිට පුළුවන් බෝඩර්ස් දෙන්න. එහෙනම් බෝඩර්ස් ඕන නම් මේක සිලෙක්ට් කරා. ඔතන මතක තියාගන්න Excel වල පුතේ බෝඩර්ස් print වෙන්නේ නෑ automatically. අපි බෝඩර්ස් දෙන්න ඕනි. මේක සිලෙක්ට් කළා. මෙන්න මෙතන තියෙනවා බෝඩර්ස්. මේකේ තියෙන all borders කියලා. all borders. කො සිලෙක්ට් කරලා ඕන දෙන්න. අපි යන all borders. all borders ගියාම අන කොටු ටිකක් එයා දා ගන්නවා. දැන් අපි print වලට ගියොත් එහෙම මේ අපේ වගුව දැන් borders එක පෙන්නනවා. වගුව borders එක පෙන්නනවා. හරි. දැන් අපි වගුවක් හදන්නේ පුතේ. න වගුවක් හදනකොට එතන අපිට දැන් අපේ වගුවේ බලමු පොඩ්ඩක්. මොන වගුවක් හදන්න පටන් ගන්න හදන්නේ. මම ගෝ වගුවක් හදනවා නම් පුතේ මුලින්ම ලියන ටැග් එක මොකක්ද? වගුවක් හදනවා නම් පුතේ අපි මුලින්ම ලියන ටැග් එක මොකක්ද? table කියලා. හරි. අපි ලියමු table කියලා. අපි වගුවක් හදන්න හදන්නේ. අපි මුලින්ම ලියනවා ටැග් එකක්. මම මෙතනින් ලියන්නම්. පොඩ පල්ලෙහාට මේ ටික අරගෙන පැහැදිලිව පේන්න මේ ලියන්නේ. ඔන්න table කියලා. හරි. ඔන්න වගුවක් හදන අපි ලියුවා table. table කියලා ටැග් එකක් ලිව්වා. දැන් table ටැග් එක යටතේ පුතේ අපි වගුවේ එන්නේ මුලින්ම මෙන්න මෙතනට. හරි. දැන් අපි columns ගැන කතා කරන්නේ එන්නේ මෙන්න මේකට. ඒකට අපි කිව්ව නමක් දැන් ටිකකට කලින්. වගුවේ මෙන්න මේ දිගට තියෙන එකට අපි කිව්ව නමක්. මොකද්ද කිව්ව නම? පොඩක් උත්තර දෙන්න ඕනේ. වගුවේ මෙන්න මේ දිගට තියෙන ඒවාට අපි කිව්ව නමක්. මොකක්ද ඒකට කියන නම? table row. table row. අන්න table row. මෙතන table row නිකන් row නෙවෙයි. table row. නම් table row කියන එකට පුතේ කෙටියෙන් අපි කොහොමද කියනවා ඇත්තේ? table row කෙටියෙන්. සේනානායක උත්තරයක් දෙනවා. මොකද්ද කෙටියෙන් කියන්නේ කොහොමද? tr table row කියන එක පුතේ අපි කෙටියෙන් කියනවා tr. ඔන්න අපි table එකක් පටන් ගත්තා. අපි එනවා පළවෙනි tr එකට. ඒතරේ පළවෙනි කියලා ලියන්න ඕනේ tr. table row. ඒතරේ ඒ table row එකේ පුතේ මෙතන තියෙනවා table data එකක්. එහෙම අපි හිතමු මම පස්සේ පොඩ වෙනස් කරනවා. table data එකක්. එහෙනම් පළවෙනි table row එකට ආවා. ඒකේ තියෙන table data එකක්. මොකක්ද table data එකේ නම? table data එකේ මොකද්ද ලියලා තියෙන්නේ? ඒ කොටුව ඇතුලේ name කියලා. නේ? දැන් tr එකේ තියෙනවා පුතේ table data එකක්. tr එකේ table data එකක් තියෙනවා. හරි tr එකේ table data එකක්. මම ලියනවා td කියලා. table data. මොකද්ද table data එක? ඔන්න අපි ලිව්ව name. table data එක තමයි name. හරි name කියලා ලිව්වා. name. දැන් පුතේ name කියලා ලියලා ඉවරනම මෙතනින් මේ table data එක මොනව වෙනවද? මෙතනින් මේ table data එක මෙතනින් මේ table data එක මොකක් වෙනවද? ඉවරයි. table data එක ඉවරයි. දැන් table data එක මෙතනින් ඉවර නම් මොකක්ද අපි කරන්න ඕනේ? table data එක ඉවර නම් මොකක්ද අපි කරන්න ඕනේ? මොකද අපි කරන්න ඕනේ? එයාව මේ මැසේජ් කරන විතරනේ. එයාව ක්ලෝස් කරන්න ඕනේ. ඔය table data එක ඉවර නම් පුතේ අපි එයාව ක්ලෝස් කරනවා.
අපි ලියනවා close table data. හරි. දැන් පුතේ අපි පළවෙනි row එකේ ඉන්නේ. උන table data එකක් ලිව්ව name. එයාව close කරා. දැන් ඒ row එකේ තවත් table data තියෙනවද? ඒ row එකේ තවත් table data තියෙනවද නැද්ද? ඔව් තියෙනවා. දැන් ඒ row එකේ පුතේ තව table data එකක් තියෙනවා. මොකක්ද? address. එහෙනම් දැන් row එක තවම close කරනවද? නෑ, row එක close කරන්නේ නෑ. මොකද ඒ row එකේ තවත් table data තියෙනවා. උන අපි තව table data එකක් දානවා. ආයිම ලියනවා table data. table data. අපි යන table data එක දානවා address. address. දැන් close කරනවා කවුද? close table data කියලා. close කරා table data එක. ඒ row එකේ පුතේ තවත් table data තියෙනවද? ඒ row එකේ තවත් table data නැහැ. එහෙනම් කවුද අපි close කරන්න ඕනේ? ඒ row එකේ තවත් table data නැත්නම් කවුද අපි close කරන්න ඕනේ? ඔව්. අපි close කරනවා tr කියන කෙනා. මොන අපි close කරනවා tr. මේක මේ පල්ලෙහාට ලියන්නම ඕනේ නැහැ. එක පෙළට ලිව්වත් කිසිම ගැටලුවක් නැහැ. close කරා tr. close කරා tr. table row එක close කරා. දැන් ඊට පස්සේ පල්ලෙහා එකට එනවා. ඒතර පල්ලෙහාට ආවම පුතේ ආයි මොකක්ද වෙන්නේ? පල්ලෙහාට ආවම ආයි මොකක්ද වෙන්නේ? ඔය පල්ලෙහාට ආවම මෙන්න ආයි අලුත් කවුද? අලුත් පල්ලෙහාට ආවම පුතේ අලුත් කවුද? අලුත් tr එකක්. පල්ලෙහාට ආවම අලුත් tr එකක් අපි ආරම්භ කරන්න වෙනවා. එහෙනම් අපි ආයෙ ලියනවා පල්ලෙහාදී. මෙන්න tr. tr table row. අන්න ඒ table row එකේ තියෙනව කවුද? table date එකක්. දැන් ඉස්සෙල්ලා රටාවමයි දිගටම යන්නේ. අන්න ඒ row එකේ තියෙනවා table data එකක්. එයා තමයි දිලන්කර්. ඔන්න දිලන්කර්. හරි. දැන් අපි close කරනවා කවුද? close table data. ඔන්න close කරා. මෙතනින් close කරා table data. ලියවෙන්නේ ඒක ඇතුළේ නෙවෙයි. close කරා table data එක. හරි. මොකද දිලන්කර් කියන එක එතන ඉන්න ඉවරයි. හැබැයි ඒ row එකේම තව table data එකක් තියෙනවා. කවුද? ගින්තොට කියලා. අනේ ඒ row එකේම තව table data එකක් තියෙනවා. ඔන්න මම ලියනවා table data ගින්තොට කියලා. ගින්තොට. දැන් අන්න table data එක close කරා. close td. table data එක close කරා. අපි ලියනවා ආයිම එතන අවසානයේදී table row එක ඉවරයි. table row එක ඉවරයි. එහෙනම් අපි අවසානයේදී close කරනවා tr. table row එක close කරා. tr close කරා. දැන් අපි ඒ row එක මෙතනින් ඉවරයිනේ. මෙන්න ආයි අලුත් row එකක්. අලුත් row එකක්. අපි ආයි පටන් ගන්නවා පුතේ tr කියලා. table row tr. දැන් ඒ row එකේ table data එකක් තියෙනවා සහන්ස කියලා. ඒ row එකේ ඒ row එකේ අන්න table data එකක් තියෙනවා. table data එකක් තියෙනවා සහන්ස. සහන්ස. අන්න දැන් අපි සහන්ස කියන එක ලියලා ඉවරනවාම table data එක close කරනවා. close table data. ඒ row එකේම තව table data එකක් තියෙනවා goal. එහෙනම් අපි ආයිම table data td අපි ලියනවා goal කියලා. table data goal. හරි අපි close කරනවා. එයාව ලියලා ඉවරනවාම close table data. close table data. දැන් පුතේ goal කියන එකත් ලියලා ඉවරනවා මේ row එකත් ඉවරයි. එහෙනම් අපි close කරනවා කවුද? අන්න table row. close කරනවා table row. close කරා. හරි. දැන් අවසානයේදී අපිට close කරන්න කෙනෙක් ඉන්නවා. දැන් ඔක්කොම ටික ලියලා ඉවරයි. නේ? close කරලා goal ගාවිනු. දැන් අවසානයේ close කරන්න ඕනේ කවුද? අවසානයේ close කරන්න ඕනේ කවුද? table ඔව් අවසානයේ අපි close කරනවා අන්න table කියන කෙනා. අපි අර HTML වලින් පටන්ගෙන HTML අවසන් වුණාම close කරානේ. close HTML කියලා. අන්න ඒ වගේ. අපි එන close table කියලා. close table. table එක close කරා. එතන මම save කරනවා. control S එකෙන් save කරා. අපි web පිටුවට ගිහිල්ලා බලමු හරියට table එක එනවද කියලා. ඔන්න මම web පිටුවට ආවා. මම refresh කරා.
හරියට ටේබල් එක ආවද? මෙන්න ටේබල් එක හරියට ආවද? ටේබල් එක හරියට ආවද? මේ බද්දගම කියන එක යටින් තියෙනවා ටේබල් එක. පේනවනේ හැමෝටමනේ. මම මේක වලට රතු පාට කොටුවක් අඳින්නම්. මෙන්න ටේබල් එක. හරියට ඇවිල්ලාද තියෙන්නේ? හවුද නැද්ද? ඈ මේ ටේබල් එක හරියට ඇවිල්ලාද පුතේ තියෙන්නේ? අන්න අශේන් නම් කියනවා නෑලු. සහන්සත් කියනවා නෑ කියලා. ඔව් මොකක්ද අඩුපාඩුව දිලංක? මේකේ අඩුපාඩුව මොකක්ද අශේන් නැත්තම් කියන්නේ? ඉරි නෑ. ඕ මේකේ අර බෝඩර්ස් නෑ ඉරි නෑනේ. බෝඩර්ස් නෑ. එතන බෝඩර්ස් දාන්න කියලා අපි කොහෙවත් කිව්වද? බෝඩර්ස් දාන්න කියලා අපි කොහෙවත් කිව්වද? අපි එහෙම කිව්වෙත් නෑ. අපි ඒක කිව්වෙත් නෑ. එතන අපි කියන්නේ නැතුව එයා බෝඩර්ස් දායිද? එහෙම කරන්නේ නෑ. එයා කියන දේවල් විතරනේ කරන්නේ. අපි කියන්නේ නැතුව එයා බෝඩර්ස් දාගන්නේ නෑ. ඒසත් අපි කියන්න ඕන ටේබල් කියන ටැග් එකත් එක්කම ටේබල් කියන ටැග් එකේ කියන්න ඕන බෝඩර් එක කොච්චරද කියලා. ටේබල් කියන ටැග් එකේදීම අපි කියනවා ටේබල් ස්පේස් එකක් තියලා බෝඩර් සමානයි බෝඩර් එකේ අගය කීයද කියලා. අපිට ටේබල් බෝඩර් සමානයි 1යි. බෝඩර් එකේ ඝනකම 1යි. මොනම එකක්ද? පික්සල් එකක්. ටේබල් බෝඩර් එකේ ඝනකම 1යි. ඔන්න සේව් කරා. සේව් කරා. මෙන්න අපි වෙබ් පිටුවට ගිහිල්ලා බලුවොත් එහෙම දැන් මෙන්න අන්න අපේ ටේබල් එකට දාගත්ත බෝඩර් එකක්. ඒතර අපි මෙච්චරලා කිව්වේ නෑ ටේබල් එකට බෝඩර්ස් ඕන කියලා. හැබැයි දැන් අන්න අපේ ටේබල් එකට දාගත්තා බෝඩර් එකක්. හරි. මතක තියාගන්න ඕනේ. දැන් පුතේ අපි ලේසිනේ මේක. ඔන්න ටේබල් බෝඩර් සමානයි 1යි කියලා පටන් ගත්තා. දැන් තමයි බෝඩර්ස් දැම්මේ අතරම. ටේබල් බෝඩර් සමානයි 1යි. ඊට පස්සේ පළවෙනි tr එක පළවෙනි පේලිය අපේ. පළවෙනි පේලියේ td එකක් තියෙනවා name td close. ආයෙ මේ පේලියෙම තව data තියෙනවා නම් td address td close. දැන් පේලිය ඉවරයි. ඒ නිසා tr එක close කරා. ආයෙ අලුත් tr එකක් අලුත් table row එකක් අලුත් tr එකක්. ඒකලිව td දිලන්ක td close. ආයෙම td ගින්තොට td close. අවසානයේදී tr එක එතනින් ඉවරයි. එහෙනම් tr close. ඔය විදියට ඕන තරමක් ඕනම් පැත්තට දිගට පල්ලෙහාට අපිට ඕන තරම් දේවල් ලියාගෙන යන්න පුළුවන්. හැබැයි අපිට ප්‍රශ්නයක් තියෙනවා. ඇත්තටම name address කියන්නේ අර දිලංක ගින්තොට කියන වගේම table dataද? name address කියන එකයි දිලංක ගින්තොට කියන එකයි දෙකම එක සමානද උතන තියෙන්න ඕනේ. නම් වැදගත්කමේ වෙනසක් තියෙනවද? නේක පොඩ වෙනස් වෙන්න ඕන. ඒව headings අන්න හරි. ඒව headings. name address කියන්නේ headings table එකේ. නේ? so name address පුතේ headings නම් අපිට name address වලට table data කියලා නොලිය table මොකක් කියලා ලියන්න පුළුවන්ද? table header කියලා ලියන්න පුළුවන්. උනා name address වලට table data නොලිය අපි ලියනවා table header th කියලා. address එකත් එහෙමයි. අපි ලියනවා th අපිට මෙතන ක්ලෝස් කරන්නත් අපි th කියලා එනවා. th. අන්න මම මෙතනත් th කියලා වෙනස් කරනවා. th. දැන් අපි name සහ address කියන එක පුතේ ඇත්තටම table data නෙවෙයිනේ. නේ? ඒගොල්ලෝ ඊට වඩා ටිකක් වැඩි වැදගත්කමක් ඒගොල්ලන්ට දෙන්න ඕනේ. ඒතර මම name address වලට ලියුවා th කියලා. table header th. දැන් මම මෙයාව save කරනවා. බලන්න වෙබ් පිටුවට ගියාට පස්සේ වෙබ් පිටුවේ මේක පෙන්වන්නේ මොන වෙනස්කම් සහිතවද කියලා. හොඳට බලන් ඉන්න name සහ address දිහා. දැන් මම refresh කරන්න හදන්නේ. එතකොට name සහ address වලට වෙනස්කම් දෙකක් වෙනවා. එකක් පැහැදිලිව පෙනේ. අනිත් එක පොඩක් එකපාර බලා ගන්න බෑ. name සහ address වලට වෙන වෙනස බලා ගන්න. මොකක්ද උනේ? name සහ address කියන එකට මොකක්ද උනේ? bold උනා. එච්චරයිද? කියලා තමයි මං අහන්නේ. center ඔව් වන්න හරි. කවුද එක්කේ? name සහ address bold වෙනවා වගේම තව දෙයක් වෙනවා දිලන්ක
දිලංක තමයි කියලා තියෙන්නේ center කියලා ලියලා තියෙන නම් එයා center වෙනවා. ඒක මතක තියාගන්න ඕන හොඳට. එතකොට පුතේ table එකක ඇතුලේ තියෙන මොනවා හරි කොටස් bold වෙලා center වෙලා තියෙනවා නම් එයා එතනට පාවිච්චි කරලා තියෙන්නේ මොකක්ද? tag එක. th table එකක පුතේ bold වෙලා center කරලා තියෙනවා නම් table එකේදී අපි එතනට භාවිතා කරන්නේ th. ඒ කියන්නේ table header කියන එක. th table header. එතකොට අපි සාමාන්‍යයෙන් table එකේ පුතේ අර උඩම තියෙන මාතෘකාව වගේ ඒවා කියන්නේ name address school ඒ වගේ ඒවා. ඒතර ඒවා අපි පුතේ table data විදියට ලියන්නේ නැහැ. අපි ඒව ලියන්නේ table header th විදියට. මතක තියාගන්න ඕනේ. table header එකක් විදියට. හරි. අපි ලියමු උතන යටින්. පුතේ අපි ලියාගමු උතන යටින්. අපි මාතෘකාවක් ලියවනේ වෙබ් පිටුවට වගුවක් ඇතුළත් කිරීම. වෙබ් පිටුවට වගුවක් ඇතුළත් කිරීම. ඔතන යටින් ලියාගමු. ඔතන යටින් ලියාගමු. වෙබ් පිටුවට වගුවක් ඇතුළත් කිරීමෙන් වෙබ් පිටුවට වගුවක් ඇතුළත් කිරීමෙන් අදාළ තොරතුරු විධිමත් ආකාරයකට දැක්විය හැකිය. අදාළ තොරතුරු විධිමත් ආකාරයකට දැක්විය හැකිය. විධිමත් ආකාරයකට දැක්විය හැකිය. අලුත් දෙකින් වගුවක් ඇතුළත් කිරීමේදී table උසුලනය සමග th වරහන් ඇතුලේ table header tr කමද්දා ලියමු. හොඳ tr table row td table data යන උසුලනයන් පහත පරිදි භාවිතා කරනු ලබයි. හරි. පුතේ ඔතන යටින් ඔයාලා මෙන්න මේ වගුව ඇඳගෙන ටැග්ස් ටික ලියන්න ඕනි. ඔතන යටින් ඔයාලා මේ වගුව අඳින්න ඕන. වගුව අඳිනකොට පුතේ මේ ඩබල් ලයින්ස් ගහන්න ඕනේ නැහැ. මේ වගුවේ බෝඩර්ස් වලට ඩබල් ඉරි අඳින්න ඕනේ නැහැ ඔයාලා. තනීරකින් අඳින්න වගුව. තනීරි ඇඳලා. හරි. ඒතර වගුව ඇඳලා අදාළ ටැග්ස් ටික ලියන්න ඕනේ. ටැග්ස් එන්නේ ටේබල් එනවා. ඒකත් එක බෝඩර් කියලා ගුණාංකයකුත් එනවා. tr th td ඔය ටික තමයි භාවිතා කරන්න ඕනේ. ඔය වගුව අඳින්න විනාඩි 4ක් 5ක් දෙන්නම්. වගුව අඳින්න වගුවට අදාළ ටැග්ස් ටික ලියන්න.
කවුරු හරි ටැක්ස් ටික ලියලා ඉවර නම් මට කියන්න. හරි. හැමෝම ඉවරද පුතේ ටැක්ස් ටික ලියලා? තාම ලියනවද නැත්නම්? හරි තාම ලියන අය නෑනේ කවුරුවත්? හරි පුතේ. එතකොට අපිට ඊළඟට පුතේ අපිට බලමු මේ වගුවේ දැන් මම වගුවේ එක එක ගුණාංග කීපයක් කියන්නේ. අපි අර පින්තූරයක දිගපළල වෙනස් කරගත්තා වගේ අපිට බලන්න වගුවේ දිගපළල වෙනස් කරන්න. මම මේ ගොඩක් zoom කරලා තියෙන මේ වගුව zoom කරලා තියෙන ඔන්න ඔය වගේ තමයි සාමාන්‍ය ඔයිටත් වඩා අඩුවෙන් තමයි වගුව පේන්නේ. හරි කුඩාවට. එතකොට පුතේ මට මේ වගුවේ දිගපළල වෙනස් කරන්න ඕන නම් අපි මේ ටේබල් කියන ටැග් එකේම ලියනවා ටේබල් කියන ටැග් එකේම ටේබල් එකේ width එක ටේබල් කියන ටැග් එකත් එක්කම ලියනවා ටේබල් width අගයක් දෙන්න පුළුවන් ටේබල් එකේ width එක මම දෙනවා 300යි අපිට 200යි කියලා පික්සල්ස් 200ක් මේ දෙන්නේ ඕනනම් ප්‍රතිශතාත්මක අගයක් දෙන්නත් පුළුවන් අපි එහෙමව කතා කරලා තිනවා කලින් මම 200යි කියලා දුන්නා රිෆ්‍රෙෂ් කරනවා අනේ වගුවේ දිග දැන් වැඩි වුණා මෙන්න ඉස්සල වගුවේ 9 ගාන්ටම වගේ තිබුණේ දැන් එහෙම නෑ ටිකක් දිග වැඩි දැන් වගුව. හරි මම width එක දුන්නා 200යි කියලා. අපිට height එක දෙන්නත් පුළුවන්. අපි සාමාන්‍යයෙන් height එක වැඩිපුර දෙන්නේ නැහැ. මම නිකන් දීලා පෙන්නන්න. වගුවේ දිග උස ඕව වෙනස් කරන්න පුළුවන් height එක මම දෙනවා 150යි කියලා. ඔයාලා 150ක ඇති වේද දන්නේ 150යි. ඒතර ඇවිල්ලා රිෆ්‍රෙෂ් කරාම පෙන්නනවා. අනේ වගුවේ දිග දැන් වැඩි උස වැඩි වුණා. 150යි පික්සල්ස්. එතකොට අපිට ඔය විදිහට පුතේ වගුවේ දිගපළල වෙනස් කර ගැනීමේ හැකියාව තියෙනවා. අර ප්‍රතිශතාත්මක අගයක් ලෙස හෝ නිශ්චිත අගයක් ලෙස අපිට වෙනස් කර ගැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේම තමයි පුතේ අපිට මේ මුළු වගුවටම ඕන කලර් එකක් දෙන්නත් පුළුවන්. එක කලර් එකක් එහෙම නැත්නම් පින්තූරයක් ඒ ඕන එකක්. මම දැන්ට වගුවට කලර් එකක් දෙනවා මුළු වගුවටම. මම ලියනවා දැන් අපිනේ ටේබල් කියන ටැග් එකේ ටේබල් කියන ටැග් එකේ පුතේ අපි ලිව්වා border කියලා ගුණාංගයක්. border සමාන 1යි කියලා. ඊපස්සේ width කියලා ගුණාංගයක් ලිව්වා. height කියලා ගුණාංගයක් ලිව්වා. අමායි ස්පේස් එකක් කියලා ලියනවා. ටේබල් කියන ටැග් එකේ background color එක. මොකද BG color කියලා. BG color. ටේබල් එකේ background එකට color එකක් දාන්න කියලා මේ කියන්නේ. BG color සමානයි කියලා මම pink කියලා ලියන්නම්. එහෙනම් කැමති color code එකක් දෙන්න. pink මම save කරා. මෙන්න මුළු ටේබල් එකටම යා color එකක් දාගන්නවා. pink කියන color එක දාගත්තා ටේබල් එකට. ඒතර අපි හිතමු පුතේ අපිට ටේබල් එකටම නෙවෙයි ඕනේ කියලා. අපිට ටේබල් එකටම නෙවෙයි ඕනේ. අපිට ඕනේ මේක row එකකට. එක පේලියකට. එහෙනම් කොතනටද දාන්නේ? මේක එක පේලියකට නම් ඕනේ. කොතනටද අපි මේක දාන්නේ? එහෙනම් අපි දානවා මෙන්න මේ TR එකක් ගාවින්. මොකද මුල්ම පේලියට නම් ඕනේ. දැන් මම මේක මුලින් සේව් කරන්නම්.
රිෆ්‍රෙෂ් කරා. එතකොට ඒක නැති වෙයි කලර් එක. ඔන්න නැති වුණා. ඕ TR එකත් එක්ක තමයි අපි භාවිතා කරන්නේ පුතේ. පේලියකට නම් ඕනේ. අපිට පේලියකට ඕනේ. මම TR එකේ ස්පේස් එකක් තියලා ලියනවා. BG color සමාන aqua කියලා. මම BG color සමාන aqua. මම TR එකත් එක්ක ලිව්වේ. TR BG color සමාන aqua. මම සේව් කරනවා. සේව් කරා. දැන් මීටින් එක කට් වුණා. මම කතා කරගෙන එමු ගියා ටිකක්. හරි. උදේ මම කතා කරමින් හිටියේ මෙන්න මම මේ TR එකකට දුන්න පුතේ TR එකට දුන්න පුතේ මෙන්න මේ වගේ BG color කියලා මෙන්න TR BG color aqua කියලා. එතකොට යා මේ පළවෙනි TR එකට background color එක දාගත්තා. BG color එක දාගත්තා. එතකොට අපිට ওই විදිහට ඔන්න තනි කොටුවකට දෙන්නත් පුළුවන්. දැන් අපි හිතමු මම මේ BG color aqua කෙනෙක් කට් කළා. කට් කරා. මම දෙනවා මෙන්න මේ ගින්තොට කියන එකට ඒක TD වලට. එතකොට ගින්තොට කියන එක විතරක් ඔය කලර් වෙනවා. හරි ගින්තොට කියන එක විතරක්. හරි ඔය විදියට. එතකොට අපි දෙන TR එකට දෙනවද TD එකට දෙනවද මුළු ටේබල් එකටම දෙනවද අපිට තීරණය කරන්න පුළුවන්. කොතනටද ඕක දෙන්නේ කියලා. BG color එකෙන් වෙන්නේ background color එක වෙනස් කරන එක. background color එක වෙනස් කරන එක. ඒ වගේම අපිට පුළුවන් පුතේ ඕන නම් මුළු ටේබල් එකටම පින්තූරයක් ඇතුළත් කරන්න. මුළු ටේබල් එකටම පින්තූරයක් ඇතුළත් කරන්න පුළුවන්. ඒතර එහෙම ඇතුළත් කරනව නම් මට හරියටම පොඩ ටැග් එක මතක නැහැ. ටේබල් බෑග්ග්‍රවුන්ඩ් කියලා දෙන්න ඕනේ. ටේබල් බෑග්ග්‍රවුන්ඩ් අපිට දීලා බලමු වැඩ කරනවද කියලා හරියටම. මන්න ටේබල් බෑග්ග්‍රවුන්ඩ් ටේබල් බෑග්ග්‍රවුන්ඩ් සමානයි අපි දෙමු බලන පින්තූරක නමක් අපේ ෆෝල්ඩර් එකේම තියෙන අපේ ෆෝල්ඩර් එකේම තියෙනවා පින්තූරයක් මෙන්න මේ මම මේක ගන්නම් පින්තූරේ නම කොපි කරා බෑග්ග්‍රවුන්ඩ් සමානයි ටේබල් බෑග්ග්‍රවුන්ඩ් සමානයි කියලා මම දෙනවා පින්තූරේ නම දුන්නා .jpg කියලා දෙනවා jpg කියලා දුන්නා මොන සේව් කරා බලමු වැඩද කියලා මම රිෆ්‍රෙෂ් කරනවා හරි බෑග්ග්‍රවුන්ඩ් එකට දාගත්ත පින්තූරේ දාගත්ත පුතේ බෑග්ග්‍රවුන්ඩ් එකටම හැබැයි පින්තූරේ ගොඩක් ලොකුයිනේ නිසා පොඩ්ඩයි එයා පෙන්වන්නේ අර පාට විතරයි පෙන්වන්නේ පින්තූරේ හැබැයි ආවා බෑග්ග්‍රවුන්ඩ් එක එතකොට පින්තූරේ සයිස් එක වෙනස් කරන්න මෙතන මොකුත් ලියන්න බෑ පින්තූරේ සයිස් එක වෙනස් කරන්න පුංචි පින්තූරයක් නම් කිසි ගැටලුවක් නැහැ ඒ පුංචි පින්තූරයක් දැම්මනම් කිසි ගැටලුවක් නැහැ මේක 2022 කියලා පින්තූරයකුත් තියෙන බලමු මේක දාලා 22.jpg එතකොට ඒකේ මොනවා හරි අකුරු ටිකක් හරි පෙනේ ඒක දැම්මොත් හරි මම ඔන රිෆ්‍රෙෂ් කරා මෙන්න මම මෙතන රීලෝඩ් කරනවා මෙන්න අර මං හදපු බැනර් එකක් මේ තියෙන්නේ එතන පින්තූරේ කොටස් ටිකක් ඒකේ පෙන්නනවා හරි 2022 කියන එක මම දැම්මේ එතන අපිට පුළුවන් පින්තූරයක් ඇතුළත් කරගන්න අපේ ටේබල් එකේ බෑග්ග්‍රවුන්ඩ් එකට හරි එතකොට ටේබල් බෑග්ග්‍රවුන්ඩ් කියන ගුණාංගය පාවිච්චි කරන්න වෙනවා විභාගෙදී ඕව අහන්නේ නදීජා 8:30ට පටන් ගත්තම කරදරේද ඔයාලට පටන් ගන්න ඕන නම් කියන්න මම අද නම් මේ පොඩ බණ ගෙදරක ගිහිල්ලා ආවේ පොඩි වෙලාවක් ඉඳලා ඒක නිසා 8:30ට අද දැම්මේ හරි එතකොට අපිට මේ වගේ බෑග්ග්‍රවුන්ඩ් එකක් දාන්න පුළුවන් බෑග්ග්‍රවුන්ඩ් ඕන කලර් එකක් දාන්න පුළුවන් ඔය වගේ දේවල් කරන්න පුළුවන් ටේබල් එකකට ඒක මතක තියාගන්න ඕනි හරි එන 8ට පටන් ගන්නම් ගින් දවසේ හරි අපිට ටේබල් එකට ඔය වගේ වෙනස්කම් ටිකක් කරන්න පුළුවන් මතක තියාගන්න ඕනි අපි ලියමු ඔතන යටින් අපි ඔතන යටින් ලියමු පුතේ වගුවේහි දිග පළල වෙනස් කිරීම අනුමාතෘකාවක් වගුවේහි දිග පළල වෙනස් කිරීම දිග සහ උස අපි වෙනස් කරනවා දිග පළල වෙනස් කරනවා ලියමු එතන යටින් ටේබල් උසුලනය සමග වගුවේහි දිග පළල වෙනස් කිරීම කියලා ලියමු වගුවේහි දිග පළල වෙනස් කිරීම එතන යටින් ලියමු ටේබල් උසුලනය සමග ටේබල් උසුලනය සමග width
සහ height with width with සහ height HEIGHT with සහ height ගුණාංග භාවිතයෙන් with සහ height ගුණාංග භාවිතයෙන් වගුවෙහි ප්‍රමාණය වෙනස් කළ හැකි වේ. ගුණාංගය භාවිතයෙන් වගුවෙහි ප්‍රමාණය වෙනස් කළ හැකි වේ. මෙහිදී නිශ්චිත අගයක් හෝ ප්‍රතිශතාත්මක අගයක් පහත පරිදි ලබා දිය හැකිය. නිශ්චිත අගයක් හෝ ප්‍රතිශතාත්මක අගයක් පහත පරිදි ලබා දිය හැකිය. පහත පරිදි ලබා දිය හැකිය. හරි. මෙන්න මේක ලියාගමු පුතේ ඔතන යටි. නිශ්චිත අගයක් දීපු එක විතරක් ලියුවම ඇති. හරි. මේක ලියාගමු. ওই පේලිය පමණයි. හරි මම සිලෙක්ට් කරපු පේලිය පමණයි. මම සිලෙක්ට් කරපු පේලිය පමණක් ලියා ගන්න. හරි. ඊළඟට ලියමු අනුමාත්‍රිකාවක්. වගුවට පසුතල වර්ණයක් එක් කිරීම. අනුමාත්‍රිකාවක් ලියමු. වගුවට පසුතල වර්ණයක් එක් කිරීම. බෑග්ග්‍රවුන්ඩ් කලර් එකක් දානවා වගුවට. පසුතල වර්ණයක් එක් කිරීම. හරි. ඒකේ අර්ථය ලියමු. ටේබල් උසුලනය සමග BG color එක වචනයක්. ටේබල් උසුලනය සමග BG color COLOR තමයි color ලියන්නේ. ටේබල් උසුලනය සමග BG color නැමැති ගුණාංගය භාවිතයෙන් BG color නැමැති ගුණාංගය භාවිතයෙන් වගුවට පසුතල වර්ණයක් එක් කළ හැකි වේ. පසුතල වර්ණයක් එක් කළ හැකි වේ. මේ aqua කියන කලර් එක තමයි දාන්නේ මේ විදියට. මම ටේබල් බෝඩර් සමාන 1යි BG color සමාන aqua. සේව් කරා. වෙබ් පේජ් එකට ගියා. රිෆ්‍රෙෂ් කරාම ඔන්න ඒ කලර් එක දාගත්තා. මම එක කොටසක් අඩු වෙලා තියෙන්නේ මේ TDY කියලා ඇවිල්ලා ඒක. හරි ඔය විදියට. ඒක පසුතල වර්ණයක් එකතු කරන්න පුළුවන්. ඔතන යටින් ලියාගමු මෙන්න මේක පුතේ. ටේබල් බෝඩර් සමාන 1යි BG color සමාන aqua කියලා. ටේබල් බෝඩර් සමාන 1යි BG color සමාන aqua. හරි නේද? ඊළඟ අනුමාත්‍රිකාවක් ලියමු. ලියනව නම් තවම මට කියන්න ඕන කවුරු හරි. අනුමාත්‍රිකාවක් ලියන්න. වගුවේහි පසුතලයට පින්තූරයක් එක් කිරීම. වගුවේහි
පසුතලයට පින්තූරයක් එක් කිරීම. වගුවෙහි පසුතලයට පින්තූරයක් එක් කිරීම. හරි. ඒකේ අර්ථය ලියමු. වගුවෙහි පසුතලයට පින්තූරයක් එක් කිරීම කියලා. ඒකේ අර්ථය ලියන්න. ටේබල් උසුලනය සමග ටේබල් උසුලනය සමග ටේබල් උසුලනය සමග බෑග්ග්‍රවුන්ඩ් නැමැති ටේබල් උසුලනය සමග බෑග්ග්‍රවුන්ඩ් නැමැති ගුණාංගය භාවිතයෙන් බෑග්ග්‍රවුන්ඩ් නැමැති ගුණාංගය භාවිතයෙන් බෑග්ග්‍රවුන්ඩ් නැමැති ගුණාංගය භාවිතයෙන් පහත පරිදි පින්තූරයක් එක් කළ හැකි වේ. පහත පරිදි පින්තූරයක් එක් කළ හැකි වේ. මම ටැග් එක ලිව්වා සේව් කරා. වෙබ් පිටුවට ගිහලා රිෆ්‍රෙෂ් කරාම ওই පින්තූරේ තමයි මේ කලර් වුණේ පුතේ. පින්තූරේ නිසා. يعني පින්තූරේ කොටසයි පෙන්වන්නේ. මෙන්න මෙහෙම ටැග්ස් ලිව්වට පස්සේ. හරි. පින්තූරයක් ඇතුළත් කරගන්න පුළුවන්. ටේබල් බෝඩර් සමාන 1යි. ඊට බෑග්ග්‍රවුන්ඩ් සමානයි පින්තූරේ නම සහ ගොනු දිගුව. හරි බෑග්ග්‍රවුන්ඩ් සමානයි පින්තූරේ නම සහ ගොනු දිගුව. හරි ඔතන යටින් ලියාගමු පුතේ මේක. ඔතන යටින් ලියන්න. ටේබල් කියන උසුරණයත් එක්ක බෑග්ග්‍රවුන්ඩ්. හරි. අපි ඔතන යටින් ඊළඟට ලියාගමු පුතේ. තව අපිට වැදගත් කොටස් දෙකක් තියෙනවා සෙල් ස්පේසින් සහ සෙල් පැඩින් කියලා. හරි සෙල් ස්පේසින් සහ සෙල් පැඩින් මේක ලියලා ඉවරයිනේ පුතේ නේ. දැන් මේ අදාළ සිලෙක්ට් කරපු ටැග් එක විතරයි. සිලෙක්ට් කරපු එක විතරයි. හරි. මම මේක මකලා දානවා බෑග්ග්‍රවුන්ඩ් එක. පැහැදිලිව ඔයාලට පේන්න ඕන නිසා මම සේව් කරා. වෙබ් පිටුවට ආවම මම රිෆ්‍රෙෂ් කරනවා. ඒ වගේම පුතේ මම වෙබ් පිටුවේ අපේ මේ වගුවේ සයිස් එක පොඩ්ඩක් මම වැඩි කරනවා width එක දෙනවා 300ක් දෙන්නම් 300යි 300ක් විතරක් දෙමු width එක මම සේව් කරා රිෆ්‍රෙෂ් කරා width එක 300යි එතම වගුවට යා ලොකු කරනවා පේන්න. උතර පුතේ මේ වගුවේ තියෙනවා වගුවේ අපිට දාන්න පුළුවන් cell spacing සහ cell padding කියලා දෙකක්. මම උඩින් BR දෙකක් විතර දාන්නම්. විතර පොඩ්ඩක් එයා පල්ලෙහාට ගන්න. විතර පැහැදිලිව පේන ඕන නිසා. හරි දැන් මට පොඩ්ඩක් වෙන් වෙලා පේන්න මට ඌමනාව තිබුණේ යන පල්ලෙහාට ආව ටිකක් ওই විදියට. දැන් මතේ මම cell spacing කියන එක මුලින් ලියන්නේ. table tag එකත් එක්ක තමයි අපි ඒකත් ලියන්නේ. table එකත් එක්ක මම ලියනවා cell spacing. table එකත් එක්ක ලියනවා cell spacing කියලා එකක්. cell spacing. උතර cell spacing එකේදී වෙන්නේ මොකක්ද කියලා මට කියන්න ඕනේ ඔයාලා. හොඳට බලන් ඉඳලා. ඔයාලා cell spacing එක වචනයක්. cell spacing සමානයි මම අගයක් දෙනවා 10යි කියලා. මොනම 10ක්ද පුතේ මේ දෙන්නේ? pixels 10ක්. pixels 10ක්. එතකොට cell spacing සමානයි 10යි. මම සේව් කරා මම ආයෙ සේව් කරනවා. සේව් කරා. එතන පුතේ මම වෙබ් පිටුවට ඇවිල්ලා නැහැ වගුවට ඇවිල්ලා මම මේක රිෆ්‍රෙෂ් කරද්දී මට කියන වෙනස මොකක්ද වෙන්නේ කියලා cell spacing සමානයි 10යි කියලා දුන්නට පස්සේ මොකක්ද උනේ? මම cell spacing සමානයි 10යි කියලා දීලා මෙන්න රිෆ්‍රෙෂ් කරා. මොකක්ද උනේ පුතේ? සෙල් අතර ස්පේස් එක වැඩි වුණා. අන්න හරි. සෙල් දෙකක් අතර තියෙන පරතරය වැඩි කරගත්තා. cell spacing එකේදී.
සෙල් දෙකක් අතර තියෙන පරතරය වැඩි කරගත්තා සෙල් ස්පේසින්. දැන් මම ඊළඟට තව දෙයක් කරනවා සෙල් පැඩින් කියලා එකක් කරනවා සෙල් පැඩින්. මම මුලින් සෙල් ස්පේසින් එකේ ටැග්ස් මකලා දාලා පෙන්නන්න සාමාන්‍ය විදිහට තියෙද්දි. ඒතකොට ලේසි අඳුර ගන්න يعني වෙනස මොකක්ද කියලා. මම සේව් කරා. ඉස්සෙල්ලා පරතර තමයි වෙනස් කරේ. දැන් මෙයාව කලින් හිටපු විදිහටමයි. දැන් අපිට සෙල් පැඩින් හොඳට බලන්න සෙල් පැඩින් එකේදී මොකක්ද වෙන්නේ කියලා. මම ලියන මෙතනින්ම සෙල් පැඩින් කියලා. සෙල් පැඩින් සමානයි ඒත් මම දෙනවා වගේ 10ක්. සෙල් පැඩින් සමානයි 10යි. ඔන්න මම සේව් කරා. හරි සේව් කරා. වෙබ් පිටුවට ඇවිල්ලා පුතේ මම රිෆ්‍රෙෂ් කරන්න හදන්නේ. හොඳට බලන් ඉන්න වගුව දිහා මොකක්ද වෙනස් වෙන්නේ කියලා. අර මම රිෆ්‍රෙෂ් කරනවා. හරි කරා. මොකක්ද එතකොට උනේ? සෙල් පැඩින් එකේදී මොකක්ද වෙන්නේ? ඔව් සෙල් එකේ සයිස් එකට බලපෑමක් වුණා තමයි. ඒක හරි. තව වැඩිපුර මොනවා හරි දෙයක් කිව්වොත් සෙල් පැඩින් ඉරිගාන පේපර් වල වහනවා. හරි. සෙල් පැඩින් එකේදී පුතේ උනේ මම ආයෙ ඔයාලට ඕනම් පෙන්නන්නම් පොඩ්ඩක්. ඔව් හයිට් එකත් වැඩි වුණා. ඒක හරි. මම ආයෙ සෙල් පැඩින් එක අයින් කරලා පෙන්නන්නම්කෝ. මම යාවන කට් කරලා ගන්නවා. කට් කරා. දැන් සේව් කරන්නම්. සේව් කරා ඔන්න රිෆ්‍රෙෂ් කරා කලින් හිටපු විදිය. ඔන්න කලින් හිටපු විදිය. ඔන්න දැන් මම නෝට්පෑඩ් එකට ඇවිල්ලා ආයෙ සෙල් පැඩින් එක දානවා. දැම්මා. දැන් ඔන්න සේව් කරා. ඔන්න දැන් ඉන්න විදිය බලන්න. සෙල් පැඩින් එක හොඳට බලන් ඉන්න. මොකක්ද උනේ? එයාගේ පුතේ වෙන්නේ අර ඔයාලා කිව්ව විදිහට කෝෂයේ හයිට් එක වැඩි වුණා. එහෙම ඒවල් වුණා. උනේ පුතේ වෙන්නේ එයාගේ වෙන්නේ මේ කෝෂයේ ධාරය සහ දත්ත අතර තියෙන දුර. කෝෂයේ මේ ධාරයයි මේ ලියපු අකුරුයි අතර තියෙන දුර වෙනස් කරගන්න වෙයක්. සෙල් පැඩින් එකේදී වෙන්නේ පුතේ කෝෂයේ ධාරය සහ දත්ත අතර දුර එයා පික්සල්ස් 10ක් හදා ගන්නවා. අපි සෙල් පැඩින් සමානයි 10යි කියලා දුන්නේ. ඒක නිසා 10ක් හදාගන්නේ හොඳේ. කෝෂයේ ධාරය සහ දත්ත අතර තියෙන දුර නේ පරතරය තමයි සෙල් පැඩින් එකේදී වෙනස් කරන්නේ. කෝෂයේ ධාරය සහ දත්ත අතර ඇති පරතරය. සෙල් ස්පේසින් එකේදී වෙනස් කරන්නේ කෝෂ දෙකක් අතර තියෙන පරතරය. සෙල් ස්පේසින් එකේදී කෝෂ දෙකක් අතර ඇති පරතරය වෙනස් කරනවා. සෙල් පැඩින් එකේදී කෝෂයේ ධාරය සහ දත්ත අතර ඇති පරතරය වෙනස් කරනවා. කෝෂයේ ධාරය සහ දත්ත අතර ඇති පරතරය වෙනස් කරනවා. මතක තියාගන්න ඕනේ. උදේ සෙල් ස්පේසින් සහ සෙල් පැඩින්. සෙල් ස්පේසින් එකේදී කෝෂ දෙකක් අතර තියෙන පරතරය වෙනස් කරනවා. හරි. සෙල් පැඩින් එකේදී කෝෂයේ ධාරය සහ දත්ත අතර ඇති පරතරය අන වෙනස් කරනවා. සෙල් පැඩින් වලදී. ලියමු පුතේ සෙල් ස්පේසින් කියලා මාතෘකාවක්. සෙල් ස්පේසින් එක වචනයක් විදිහට ලිව්වත් කමන්නේ. සෙල් ස්පේසින් සෙල් ලියන්න පුළුවන් ස්පේසින් සෙල් ස්පේසින් ඒකේ අර්ථය ලියමු. සෙල් ස්පේසින් කියලා. කෝෂ දෙකක් අතර ඇති කෝෂ දෙකක් අතර ඇති පරතරය කෝෂ දෙකක් අතර ඇති පරතරය මෙමගින් වෙනස් කරයි. කෝෂ දෙකක් අතර ඇති පරතරය මෙමගින් වෙනස් කරයි. හරි. ඊළඟට පුතේ අනුමාත්‍රකාවක් ලියාගමු. සෙල් පැඩින් ඒකෙදි ලියමු සෙල් පැඩින් කියලා. කෝෂයේ ධාරය සහ දත්ත අතර ඇති කෝෂයේ ධාරය සහ දත්ත අතර ඇති
දත්ත අතර ඇති පරතරය කෝෂයේ ධාරය සහ දත්ත අතර ඇති පරතරය මෙමගින් වෙනස් කරයි. කෝෂයේ ධාරය සහ දත්ත අතර ඇති පරතරය මෙමගින් වෙනස් කරයි. දත්ත අතර ඇති පරතරය මෙමගින් වෙනස් කරයි. හරියට සෙල් පැඩින් සෙල් ස්පේසින් දෙකම දාලා මම පෙන්නන්නම්. සෙල් ස්පේසින් සමානයි 10යි. මෙන්න මේ පුතේ මම දැන් ඇන්ටි සෙල් ස්පේසින්ද සෙල් පැඩින්ද? දැන් මේ මම ඇන්ටි පුතේ සෙල් ස්පේසින්ද සෙල් පැඩින්ද? ඔය සෙල් ස්පේසින්. මෙන්න මෙතන තියෙන පුතේ මේ උඩිනම් පල්ලෙහාට ගත්තත් කමක් නැහැ. හොඳයි මෙන්න මෙතන. මොකද්ද? එහෙම නැත්නම් මෙන්න මෙතන. ඒ තියෙන්නේ සෙල් පැඩින්. කෝෂයේ ධාරය සහ දත්ත අතර තියෙන සෙල් පැඩින්. ඔතන පුතේ ඔයාලා මේ වගුවක් පොඩියට ඇඳගෙන සම්පූර්ණ වගුවම ඕනේ නැහැ. වගුවේ එක පේලියක් ඇඳ ගන්නකො. එක පේලියක් ඇඳගෙන උඩම පේලිය අඳින්න එපා නේම් මේක. ඇඳගෙන මෙන්න මෙතනින් ලියා ගන්න ඕනි. පේලිය ඇඳගෙන එක කොටුවක් ඇඳගත්තත් කමන්නේ මේ විදියට. මෙන්න මේ වගේ තැනට ඊතලයක් දාලා ලියා ගන්න. මේ වගේ තැනකට ඊතලයක් දාලා ලියා ගන්න. සෙල් ස්පේසින් කිය. සෙල් ස්පේසින්. ඊපස්සේ මෙන්න මේ වගේ තැනකට ඊතලයක් දාලා ලියා ගන්න. මේ වගේ තැනකට ඊතලයක් දාලා ලියා ගන්න. වෙනම පැත්තකින් ලියා ගන්න. සෙල් පැඩින්. සෙල් පැඩින්. හරි. ওই දෙක ලියලා තියෙන්න ඕනි. ඒ කියන්නේ පුතේ මේ කෝෂ දෙකක් අතර තියෙන පරතරය කියන්නේ සෙල් ස්පේසින්. කෝෂයේ ධාරය සහ දත්ත අතර ඇති පරතරය කියන්නේ සෙල් පැඩින්. ඇඳලා මාක් කරලා තියන්න. සෙල් ස්පේසින් කියන්නේ මොකක්ද? සෙල් පැඩින් කියන්නේ මොකක්ද කියලා. සෙල් ස්පේසින් මොකක්ද? සෙල් පැඩින් කියන්නේ මොකක්ද කියලා. හරි. මම හිතන්නේ දැන් ඔක ඇඳලා ඉවර ඇති. තවම මේක අඳිනව නම් කවුරු හරි මට කියන්න. කවුරුවත් එහෙම නැහැනේ. හරි මෙන්න මේකත් ලියා ගන්න පුතේ ඔතනින්ම. ඔතන යටින් මෙන්න මේ ටැග් එකක් ලියා ගන්න. ටේබල් බෝඩර් සමානයි 1යි. සෙල් පැඩින් සමානයි 10යි. සෙල් ස්පේසින් සමානයි 10යි කියලා. හරි ටේබල් බෝඩර් සමානයි 1යි. සෙල් පැඩින් සමානයි 10යි. සෙල් ස්පේසින් සෙල් පැඩින් 1යි සෙල් ස්පේසින් 1යි දීලා තියෙන ඔය. සෙල් පැඩින් සමානයි 10යි. සෙල් ස්පේසින් සමානයි 10යි. ඔක ලියා ගන්න. හරි ඊට පස්සේ අපිට තව ටැග්ස් දෙකක් කියන්නේ ගුණාංක දෙකක් කතා කරන්න රෝ ස්පෑන් සහ කෝල් ස්පෑන් කියලා. ඒක කතා කරන්න කලින් මට කොහොමද ඔයාලට පොඩි ප්‍රශ්නයක් දෙනවා පුතේ උත්තර ලියන්න. මේක ලියලා ඉවරයි නේ හැමෝම.
මම හිතනවා හැමෝම දැන් ලියලා ඇති කියලා. කවුරු හරි ලියලා ඉවර නැත්නම් මට මැසේජ් එකක් දාන්න ඕන. මයික් එක ඔන් කරලා කිව්වත් කමක් නැහැ. අඩු ගානේ මැසේජ් එකක් දාන්න ඕන. හරි. මම පේපර් එකක් තිබුණා මගේ ගාව මේක බලන්න. හරි. මෙන්න මේ ප්‍රශ්න දැන් මේක පිටේ ලකුණු මේ පොඩි කොටසක් තාම තියෙන්නේ ලකුණු 8ක් මේකට හම්බෙනවා. ලකුණු 8ක්. එතන මේ ලකුණු 8 ගන්න උත්තර ටික දැන් පල්ලෙහා උත්තර ටිකක් තියෙනවා. උත්තර ටික දැන්ට ඕනේ නැහැ. 1 ඉඳන් 8 දක්වා ඒවට උත්තර මොනවද කියලා මට කියන්න ඕනි. මුලින් ලියන්න ඔයාලට විනාඩි 5ක් දෙන්නම්. 1 සිට 8 දක්වා කොටස් වලට එන උත්තර මොනවද? පළවෙනි පැත්තේ තියෙන පුතේ HTML tags ටික ප්‍රති output එක තියෙනවා දෙවෙනි පැත්තේ. ඒ කියන්නේ මේ කිරිබත් කෑල් එක්ක තියෙන output එක. ඒතර ඔයාලා මේ tags ටික බලන්න output එක දිහා බලන්න. ඒ වචන හොයාගන්න පුළුවන් මේ තැන් වල. ඒතර මට ඕනේ result එක. මට 1 ඉඳලා 8 දක්වා උත්තර ටික ඕනේ. ඔයාලට ඕන නම් message කරලා එවන්නත් පුළුවන්. 1 සිට 8 දක්වා ඒවට එන්නේ මේව තමයි කියලා. හරි. එතකොට ආ එක කියලා දැම්මා අදාළ ටැග් එක ලිව්වා. සම්පූර්ණ එක නෙවෙයි අදාළ කොටස. දැන් milk rice කියන එකට මොකක්ද දෙන්න ඕනේ? එහෙම ඉතල ලියන්න පුළුවන් නේ. උත්තර ටික පල්ලෙහා තියෙනව නැත්නම්. පල්ලෙහා දීලා තියෙනවා මේ තියෙන උත්තර ටික. දැන් උත්තර උමනා නැහැ. මම උත්තර දැන් පෙන්නන්නේ. ඔයාලා තනියම ලියන්න. කවුරු හරි ලියලා මුලින් පැන්සලකින් පොතක හොය හරි ලියා ගන්න. කවුරු හරි ලියලා ඉවර කෙනෙක් ඉන්නවා නම් මට මැසේජ් එකක් දාන්න. ලියලා ඉවර කෙනෙක් ඉන්නවා නම් මැසේජ් එකක් දාන්න. ඔයාලට උගන්වපු ඒවා තමයි ඔක්කොම තියෙන්නේ. උගන්වපු නැති කිසිවක් මෙතන නැත. කවුරුවත් තාම ලියලා ඉවර නැද්ද? ලියලා ඉවර නැහැ. එකට මෙන්න මේක එකට මොකක්ද දෙන්නේ? දෙකට අපිට එකට එන්නේ h1 නම් එකට h1. එහෙම ලියවම ඇති. හරි මං හිතන්නේ දැන් නම් වෙලාව ඇති වගේ. කවුරුම මැසේජ් කරේ නැහැ මට හැබැයි. හරි. ඔන්න සේනානායක උත්තරයක් මට එවලා තියෙනවා.
හරි සේනානායකගේ උත්තරේ හරි. දිල්නෙත් හරි දිල්නෙත්ගේ උත්තරෙත් හරි. සේනානායක දිල්නෙත් උත්තර හරි. තව කවුරු හරි උත්තරේ වනවනම් මට එවන්න. හරි මම උත්තර ටික පොඩක් අපි කතා කරමු. දැන් මොකද මේකේ මිල්ක් රයිස් කියන මේ වචනේ තියෙනවා ඒක බෝල්ඩ් වෙලා තියෙනවා සෙන්ටර් වෙලා තියෙනවා. ඒතර මෙයා මේකට දාලා තියෙනවා බලන්න ඕනේ මෙතන මිල්ක් රයිස් කොහෙද තියෙන්නේ කියලා. ඒතර මිල්ක් රයිස් ගාව තියෙනවා පුතේ H2. H2 කියන්නේ බෝල්ඩ් වෙනවා. අකුරු ලොකු වෙනවා ඒ වගේම බෝල්ඩ් වෙනවා H2 එකට. H1 වලින් ඉඳන් H6 දක්වා මෙහෙම වෙනවා. නේ H1 ලොකුම. ඒතර H2 මෙයා දීලා තියෙනවා H2 එක නිසා බෝල්ඩ් වෙච්ච එක හරි. හැබැයි මේක තියෙන හරි මැද අපේ මේ අදාළ පේජ් කොටසේ හරි මැද හරි මැදට ගන්න නම් මම කිව්වා සාමාන්‍යයෙන් align කියන tags අපි පාවිච්චි කරන්නේ නැහැ වැඩිපුරම මැදට ගනිද්දී. ඒතර අපි කරන්නේ මුලින් center කියලා ලිව්වා. එයා අවසන් වුණාම center close කරා. center කියලා ලිව්වා එක කියන්නේ center අනිත් එක close එක කියලා තියෙනවා. ඒ කියන්නේ එතනට center තමයි center එක close කරා. ඒතර milk rice වලට එන්නේ ඒක. ඊපස්සේ පින්තූරයක් ඇතුළත් කරන tag එකක් මම කිව්වා මතක තියාගන්න කියලා. පින්තූරය ඇතුළත් කරන්නේ IMG SRC වලින්. උතර SRC දැන් ලියලා තියෙන්නේ අපි ඒක ලියන්න බෑ උත්තරේට IMG පමණයි උත්තරේ දෙක IMG. දෙක IMG. IMG SRC සමානයි milkrice.jpg කියලා තියෙනවා. ALT සමානයි milkrice කියලා තියෙනවා. ALT සමානයි milkrice. ALT එකෙන් කරන්නේ පුතේ ALT එකෙන් කරන්නේ අපි පින්තූරය උඩට මවුස් එක ගෙනිච්චන පස්සේ පින්තූරය උඩට මවුස් එක ගෙනිච්චන පස්සේ එයා පින්තූරය සම්බන්ධයෙන් කෙටි විස්තරයක් ලබා දෙනවා. ALT එකෙන් කරන්නේ ඒක. අපි ඒක ඉගෙන ගත්තා. ගිය සතියේ විතර. ඊපස්සේ P align සමානයි P align. P කියන්නේ පුතේ ඡේදයක්. අපි ගා P එකත් එක්ක alignments කීපයක් තියෙනවා left right center justify කියලා. ඒතර ඡේද දිහා බැලුවම පේනවා මේ ඡේදයේ වමයි දකුණයි දෙකම හරි එක කෙලින්. ඡේදයේ වමයි දකුණයි දෙකම එක කෙලින්. ඒක නිසා අපි භාවිතා කරන P align justify කියලා. P align justify. ඊට පස්සේ බැලුවොත් ඒක කිරිබත් කියන වචනය පටන් ගන්න කිරිබත් කියන එකෙන්. කිරිබත් කෙනෙක් කොහොමද තියෙන්නේ? දකුණු පැත්තට ඇලවෙලා. දකුණු පැත්තට ඇලවෙලා නම් උත්තරය මොකක්ද? I. තව උත්තරයක් තියෙනවා. දකුණු පැත්තට ඇලවෙලා නම් උත්තරය I. හැබැයි තව උත්තරයක් තියෙනවා. කාටද ඒක කියන්න පුළුවන්? ඔව් STU 2956 හරියට උත්තරේ දෙනවා. දිලන්කත් හරියට උත්තරේ දෙනවා. සේනානායකත් දෙනවා. හරි. EM දකුණු පැත්තට ඇලවෙලා තියෙනවා නම් ඉටලික් වලට අමතරව I වලට අමතරව EM ලිව්වත් හරි. හැබැයි විභාගෙදී ඉටලික්ම ලියන්න. විශේෂයෙන් ඒක ඇහුවේ නැතොත්. හරි. විශේෂයෙන්ම ඇහුවොත් තමයි ඒක ගැන ලියන්න නැත්නම් I ලියන්න ඉටලික් වෙනවා. I. ඊට පස්සේ පහ කියලා තියෙන new year බලන්න new year කියන එකට වෙච්ච වැඩේ. එතකොට new year කියන එකට පුතේ වෙච්ච වැඩේ දැන් උත්තර තියෙනවා H tag එකක් තියද කියලා බලන්න ඕනේ. අකුරු ලොකු වෙලා නම් අකුරු මහ ලොකු නෑ. H tag මුකුත් දීලා නෑ මේ උත්තර ටික. මේ තියෙන උත්තර ටික. header tags මුකුත් දීලා නෑ. උත්තරය එතනට එන්න ඕනේ. අනිවාර්යෙන් bold. කිසි ප්‍රශ්නයක් නෑ bold. මොකද bold එකෙන් තමයි B තමයි bold එකෙන් තමයි අකුරු ඝනකම වැඩි වෙන්නේ. අතන උත්තරය B. පහට උත්තරය B. ඕ. strong ලියන්නත් පුළුවන්. හැබැයි උත්තර ටිකේ strong කියලා එකක් නෑ. මෙන්න මෙතන පුතේ EM තියෙනවා මේ. I තියෙනවා EM උත් තියෙනවා. අනේ දෙකෙන් ඕන එකක් ලියන්න පුළුවන්. ඉස්සෙල් එකට නම්. හැබැයි මෙතන strong කියලා එකක් නෑ. ඒක නිසා ලියන්න වෙන්නේ B පමණයි. අංක 5ට B. 6 බලන්න පුතේ list items වල මොනවද තියෙන්නේ dots තියෙන්නේ. 6 තියෙන list items වල dots තියෙනවා නම් අපි දන්නවා මේ මොන order මොන list එකක්ද කියලා.
ordered නෙවෙයි හොඳේ. මොන list එකක්ද කියලා. එහෙනම් ඒක unordered list. ඒ කියන්නේ UL unordered list. එතකොට 6ට එන්නේ UL 6ට UL unordered list. ඊට පස්සේ අපිට ඒකේ තියෙනවා මේ භාග සංඛ්‍යා ලියලා. ඒතර භාග සංඛ්‍යාව 1 ලියද්දි එයා කුඩා කරලා ඉහළට ගෙනියන්න වෙනවා චුට්ටක්. 2 ලියද්දි කුඩා කරලා එයා අපිට පල්ලෙහාට ගෙනියන්න වෙනවා. භාගයකින් ලියන්න. ඒතර අපි දන්නවා අකුරු ප්‍රමාණයෙන් කුඩා කරලා ඉහළට ගෙනියන්නේ මොන ටැග් එකෙන්ද කියලා. අකුරු ප්‍රමාණයෙන් කුඩා කරලා ඉහළට ගෙනියන්න නම් අපි භාවිතා කරන්නේ පුතේ මේ superscript අකුරු ප්‍රමාණයෙන් කුඩා කරලා ඉහළට superscript sup ටැග් එකේ sup 7ට 8 අකුරු ප්‍රමාණයෙන් කුඩා කරලා පල්ලෙහාට ගන්නවා. ඒක sub 8ට එන්නේ sub. හරි. ඔච්චරයි තියෙන්නේ. එකේ ඉඳලා 8 දක්වා විතරයි උත්තර තියෙන්නේ. ප්‍රශ්න තියෙන්නේ. ඒතර ඔය 8ට උත්තර ලිව්වහම ලකුණු 8ක් හම්බ වෙනවා. හරි ලේසියෙන්ම ලකුණු ගන්න පුළුවන් ප්‍රශ්නයක්. ඔය වගේම ප්‍රශ්න තමයි ඉස්සරහට එකනේ. ඔය 2017 එක මම මුලින්ම ඕපන් කරේ. 2018 19 20 බැලුවොතින් ඒ හැමෝටම ඔය වගේ ප්‍රශ්නයක් ඔහොමම තියෙනවා. හරි ඔය වගේ ප්‍රශ්නයක් ඔහොමම තියෙනවා. හරි. අපි ලියමු පුතේ මාතෘකාවක්. ලියමු මාතෘකාවක්. row span කියලා row span මාතෘකාව මම ලියලා ඔන්න එක වචනයක් ඒක row දානවනේ පේලි span row span කියලා කියනවා row span නෙවෙයි හොඳේ row span කියන්නේ row span හරි row span එක භාවිතා කරන්නේ කොහොමද කියලා අපි ඊළඟ දවස් තමයි කතා කරන්නේ. උදේ දැන් ඔයාලා දන්නවා විභාගේ තියෙන්නේ කවදද කියලා. මැයි තියෙන්නේ නේ. විභාගේ කල් ගියා කියලා දැනුම් දුන්නානේ අධ්‍යාපන අමාත්‍යාංශයේ නිවේදනයක් නිකුත් කළා. ඔතන මැයි කියන්නේ ලොකු කාල සීමාවක් තියෙන විභාගෙට. නේ ලොකු කාල සීමාවක් තියෙනවා. දැන් අපිට මේ අපි කරන්නේ පස්වෙනි පාඩම. ලබන සතිය අපි පස්වෙනි පාඩමේ තියරි කොටස් ටික පටන් ගන්නවා. පොඩි ටැග්ස් කීපයක් තව ටැග්ස් දෙකක් කතා කරලා row span සහ col span දෙක කතා කරාම ඉවරයි. පර තියරි කොටස කතා කරනවා. තව සතියකින් ලබන සතියේ හෝ ඊට පස්සේ සතියේ. ලබන සතිය බැරි වෙයි. ඊට පස්සේ සතිය අපේ පාඩම ඉවරයි. මේ පාඩම. ලබන සතිය නෙවෙයි ඊට පස්සේ සතියේ පාඩම ඉවරයි. ඒතර අපිට තියෙන තියරි පාඩමක්. තියරි පාඩමේ තියෙන්නේ හරිම ලේසි දේවල් ටිකක් පරිගණකය භාවිතා කරද්දී නිවැරදි ඉරියව් ඒ වගේ ඒවා. ඒතර මේ පාඩම ඉවර වෙනවා පුතේ මේ කියන්නේ 12 වෙනි මාසේ ගත වෙන්නේ නැහැ. ඉවර වෙනවා. එතනින් එහාට කියන්නේ පුතේ දැන් දෙසැම්බර් මාසේ ඉවර වුණාම අපි ගම් පාඩම ඉවර වුණා කියලා. දෙසැම්බර් මාසෙත් ඉවර වෙලා. එච්චර කල් යන්නේ නැහැ. හරි. එතකොට 12 වෙනි මාසේ ඉවර වෙද්දී අපේ පාඩම ඉවර වුණොත් අපිට ඒ තියෙන මාස 5ක් තව ඉස්සරහට ඉතුරු වෙලා. එතකොට මේ මාස 5 ඒ කියන්නේ ඔයාට කාට හරි හිතෙනවා නෑ මම දැන් ඉගෙනගෙන ඇති කියලා කිසි ගැටලුවක් නෑ. ඒ කියන්නේ උගන්වලා ඉවරයි. එතකොට මුළු සිලබස් එකම සම්පූර්ණයෙන්ම. උතර මේ මාස 5 පුතේ අපි රිවිෂන් එකක් කරනවා. ඒ කියන්නේ පේපර්ස් කරනවා සාකච්ඡා කරමින්. ඒතර පේපර් එකට නිකන් උත්තරේ කියන විතරක් නෙවෙයි. ඒ හා සම්බන්ධ පසුබිමත් අපි කතා කරනවා. ඒතර ඔයාට නැවත මතක් කරගන්න පුළුවන් පාඩම්. ඒතර මේ වගේ කාටවත් chance එකක් හම්බෙලා නැහැ මෙච්චර කාලයකට. දැන් ඔයා පුතේ මෙච්චර කාලයක් අපි දැන් මුකුත්ම වැඩ නොකර හිටියනම් මේ මාස 5 ඔයා මහන්සි වුණොත් එහෙම ඔයාට ඒ නවයක් ගන්න පුළුවන්. ඒ කිසි ගැටලුවක් නැහැ. හරි. ඒ නිසා මේ කාල සීමාව තුල මහන්සිලා වැඩ කරන්න. ඔයාට ඒ නවයක් ගන්න පුළුවන්. ඔයා නොහිතන ළමයි ඔයා එක්ක යන්නේ යාළුවෝ ඒ නවයව ගණේ රිසල්ට් එනකොට ඒක පෙනෙයි. මොකද ඒගොල්ලන්ට දැන් කාල සීමාව තියෙනවා වැඩ කරන්න ඕන. මේ කාල සීමාව තුල වැඩ කරත් හරියට ඒ නවයක් ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඒක නිසා මහන්සිලා වැඩ කරන අපි මම අර කිව්ව විදිහට අපි රිවිෂන් එකක් කරගෙන යනවා පේපර්ස් සාකච්ඡා කරමින් මේ පාඩම ඊළඟ පාඩම ඉවර වුණාට පස්සේ මම කිව්වා 12 වෙනි මාසේ අවසන් වෙන කලින් අපි මේ පාඩම ඉවර වෙනවා. හරි. පාඩම් ටික ඉවර වෙනවා. ඒතර අපිට පුළුවන් රිවිෂන් එකක් කරගෙන යන්න. හරි. අපි ලියමු row span කියන එක යටින් පොඩි දෙයක්. row span කියන එක යටතේ ලියමු. පේලි කිහිපයක් එකතු කර
තනි කෝෂයක් පේලි කිහිපයක් එකතු කර පේලි කිහිපයක් එකතු කර තනි කෝෂයක් නිර්මාණය කිරීම සඳහා තනි කෝෂයක් නිර්මාණය කිරීම සඳහා මෙම පහසුකම භාවිතා කරයි. නිර්මාණය කිරීම සඳහා මෙම පහසුකම භාවිතා කරයි. මෙම පහසුකම භාවිතා කරයි. එකට එකතු වන පේලි සංඛ්‍යාව එකට එකතු වන පේලි සංඛ්‍යාව එකට එකතු වන පේලි සංඛ්‍යාව මෙම ගුණාංගයේ අගය වේ. එකට එකතු වන පේලි සංඛ්‍යාව මෙම ගුණාංගයේ අගය වේ. හරි. පුතේ මේකදී වෙන්නේ අර merge වෙන එකමයි. merge අපිට cells කීපයක් දෙකක් හෝ කිහිපයක් එකතු කරලා තනි cell එකක් හදන්න පුළුවන්. අන්න එහෙම වැඩක් මේකෙදිත් වෙන්නේ. පේලි කීපයක තියෙන cell එකතු කරලා පේලි කීපයක තීරු නෙමෙයි පේලි කීපයක තියෙන කෝෂ එකතු කරලා අපිට පුළුවන් තනි කෝෂයක් නිර්මාණය කරන්න. අපිට එහෙම දේවල් කරන්න උවමනා වෙනවා. වගු නිර්මාණයේදී. මේ වගුවකම කොටස් ගැන මේ කතා කරන්නේ. වගුවක් නිර්මාණය කරද්දී raw span, coal span කියන ඒවා කෙරෙහි අපිට අවධානය යොමු කරන්න සිද්ධ වෙනවා. raw span, coal span කියන ඒවා කෙරෙහි අවධානය යොමු කරන්න සිද්ධ වෙනවා. හරි. ඊළඟ දවසේ අපි ඔක කතා කරන්නේ ඉස්කෝල වල අපිට third term test එක නම් කවදද තියෙන්නේ කියලා දන්නේ නැහැ. හැබැයි දැන් අපේ පාසලේ නම් දැන් පේපර් එකක් මේ දවස්වල ඉල්ලනවා. තවම මම හදලා දුන්නේ නැහැ. දැන් හදමින් ඉන්නේ. අතට ඒක ඉස්කෝලේ පටන් ගන්නකොට ඉල්ලනවා. ඒ කියන්නේ ඉස්කෝලේ පටන් ගත්තට පස්සේ හැම පාසලකම වගේ අනාවරණ පරීක්ෂණයක් කරાવી. හරි. ඒ කියන්නේ ඔයාලා කොච්චර දුරට දැනුමෙන් සන්නද්ධද කියලා බලන්න පරීක්ෂණයක් කරනවා. ටර්ම් ටෙස්ට් එකක් වගේම පේපර් එකක් දෙනවා. ඒක නිසා ඒකට සූදානම් වෙලා යන්න. අතට ඉස්කෝලේ දැන් ප්‍රයිස් ගිවින් වලට එහෙම ලකුණු දැන් ගන්න ලකුණු නැහැනේ. සමහරට ඔය පේපර් එකේ ලකුණු ප්‍රයිස් ගිවින් වලට එහෙම ගනීවි. ඒක නිසා ප්‍රයිස් එකක් ගන්නත් එහෙම ඕන නම් මේ ප්‍රයිස් ගිවින් එකේ උතර මේකේ ලකුණු එකතු කරයි ඒකට සමහර විට මොකද ආයි ටෙස්ට් පේපර්ස් දෙන්න වෙන්නේ නැහැ ආට අන්තිම වාර එකක් දෙන්න පුළුවන් වෙයි. ඒ නිසා සූදානම් වෙලා හොඳට ඉන්න. ඉස්කෝලේ පටන් ගත්ත ගමන් ඔයාට පේපර් එකක් හම්බ වෙනවා හැම විෂයෙන්ම. හරි හැම විෂයෙන්ම අපේ ඉස්කෝල නම් අනිත් ඉස්කෝලත් එහෙම වෙන්නේ නැති. අපේ ඉස්කෝලෙන් දැන් හදලා තියෙන්නේ ගොඩක් අය. හරි ඒක නිසා ඒවට සූදානම් වෙලා ඉන්න. ඒතර සාමාන්‍යයෙන් ඒකට අර second term test එක තමයි මේ තියන්නේ හදන්නේ ඒ වගේ එකක්. හැබැයි third term එකේ සමහර දේවල් ඇතුළත් වෙන්න පුළුවන්. අපි නම් third term එකේ කොටස ඇතුළත් කරලා තමයි පේපර් එක හදන්නේ. හරි. ඒවට සූදානම් වෙන්න අර කාල සීමාව වැඩි කියලා දැන් Taman කරගෙන ආපු වැඩ අතාරින්න එපා. දිගටම මේ විදිහටම කරගෙන යමු. වැඩිපුර මහන්සි වෙලා. හරි. ඒතර ලබන සතිය අපි raw span, coal span දෙක ගැන කතා කරනවා. ඊට පස්සේ අපි තියරි කොටස කතා කරනවා මේ පාඩමේ තියෙන. හරි. ඒතර පුතේ ලබන සතිය නම් අපි හම්බෙමු. හැමෝටම සුබ රාත්‍රියක් ප්‍රාර්ථනා කරනවා. Tamanට මොන හරි ගැටලුවක් තියෙනවා නම් අහන්නත් පුළුවන්. දැන් මේ වෙලාවේ. මොන හරි ගැටලුවක් තියෙනවා නම් අහන්න. ෆිසිකල් ක්ලාසස් පටන් ගත්තම කලින් තිබුණු දවසම තියෙනවා. ඒ කියන්නේ ඒ ආයතන වල කලින් තිබුණු දවස්වලම තියෙනවා. සමහර පුංචි පුංචි වෙනස්කම් වෙන්න පුළුවන්. ගොඩක් වෙලාවට ඒ සමහර ඒ ආයතන වල පන්ති දෙකක් වගේ තියෙනවා. එතකොට ඉතින් ඔයාලට කැමති එකට සහභාගී වීමේ හැකියාව තියෙනවා. එහෙම පටන් ගත්තට පස්සේ. හරි. එහෙම බැරි වුණොත් ඔන්ලයින් එකකුත් එකක් කරගෙන යනවා. එකක් කියන්නේ මේක කරගෙන යනවා. ඒත් තමන්ට එහෙම සම්බන්ධ වෙන්න බැරි නම් මේකටම සම්බන්ධ වෙන්න පුළුවන්. ඔව්. එහෙම සම්බන්ධ වෙන්න බැරි නම් මේකටම සම්බන්ධ වෙලා ඉන්න පුළුවන්. පන්ති වලට එන්න බැරි නම්. හරි. එහෙනම් පුතේ හැමෝටම සුබ රාත්‍රියක් ප්‍රාර්ථනා කරනවා. ආයුබෝවන්.